मूल्य प्रकाशයත් අවසාන ගිණුම්නේ. मूल्य प्रकाश हेවත් අවසාන ගිණුම්. ඒතර मूल्य ප්‍රකාශන කියලා අපි කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සකස් කරන වාර්තාවක්නේ. ඒ ගිණුම් කරන ක්‍රියාවලිය නිතර මතක තියාගන්න. අපි මූලාශ්‍ර ලේඛන ප්‍රබව ලිපි හරහා තොරතුරු එක්රැස් කරගන්නවා. ඊළඟට මූලික සටහන් පොත්වලනේ උපයෝගී පොත්වල ගනුදෙනු ලියනවා. හරි මූලාශ්‍ර ලේඛන හරහා මූලික සටහන් පොත්වල නැත්නම් උපයෝගී පොත්වල ගනුදෙනු වාර්තා කිරීමක් කරනවා. ඒ වාර්තා කරපුවා ලෙජරයට පිටපත් කරනවානේ. හරබැර යොදාගෙන ලෙජරයට පිටපත් කරනවා. සටහන් න්‍යාය උතරදී අපිට ඉතාල වැදගත් වෙනවා. ඊළඟට ලෙජරයට පිටපත් කරපුවා ඊළඟට අපි මොකද කරන්නේ? ශේෂ පිරික්සුම දක්වා ගෙනියනවා. ශේෂ පිරික්සුම. හරිද? ඊළඟට ශේෂ පිරික්සුම ආධාරයෙන් තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමක් කරන්නේ. ශේෂ පිරික්සුම ආධාරයෙන් තමයි මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම කරන්නේ. මෙන්න මෙතන අපි मूल्य प्रकाश නැත්නම් අවසාන ගිණුම්. ඒ ගිණුම් කරන ක්‍රියාවලිය ගැන නිතරම අහනවා කෙටිපස්ස පත්තරේ. හරි පියවර ටිකක් දීලා මේක නිවැරදි පිළිවෙලට පෙළ ගස්වන්න කියලානේ. A B C D ආදි වශයෙන් නිවැරදි පිළිවෙලට පෙළ ගස්වන්න. අපි ඒක උපයෝගී පොත් පළවෙනි නිබන්ධනේ සාකච්ඡා කරලා තියෙනවා. එතන මූලාශ්‍ර ලේඛන හරහා තොරතුරු එක්රැස් කරගන්න. එක්රැස් කරපුවා මූලික සටහන් පොත්වල හෙවත් උපයෝගී පොත්වල වාර්තා කරන්න. හර බැර යොදාගෙන ලෙජරයට තොරතුරු ගන්න. ලෙජර් ගිණුම් ටික තුලණය කරලා ශේෂ පිරික්සම හදාගන්න. දැන් ශේෂ පිරික්සම හදපු ගමන් අපිට මූල්‍ය ප්‍රකාශන හදන්න අමාරුයි. හේතුව සමහර වෙලාවට ශේෂ පිරික්සම සමාන වෙනවා. සමහර වෙලාවට ශේෂ පිරික්සම අසමාන වෙනවා. අපි කිව්වා සමානුවත් වැරදි තියෙනවා. අසමානුවත් වැරදි තියෙනවා. එතන සමානුවත් තියෙන වැරදි සහ අසමානුවත් තියෙන වැරදි අපි නිවැරදි කරනවන්නේ. වැරදි නිවැරදි කරලා අපි සංශෝධිත ශේෂ පරීක්ෂමක් හදාගන්න වෙනවා. දැන් ඒ වගේ වැඩ අපි ගොඩක් කරා. දැන් අපි අර දුම්බරගේ ව්‍යාපාර 30 වෙනි ගාන මතකද? ඊයේ සතිය අපි හැදුවා. ඒකේ ශේෂ පරීක්ෂම දීලා තිබ්බා අපිට. නමුත් ඒක වැරදි. අපි වැරදි හරි ගස්සලා අලුත් ශේෂ පරීක්ෂමක් තමයි හැදුවේ. අලුත් ශේෂ පරීක්ෂමක් හැදුවා. හදලා ඒ අලුත් ශේෂ පරීක්ෂමේ තියෙන මූල්‍ය ප්‍රකාශ අපි හැදුවේනේ. මූල්‍ය ප්‍රකාශන එනේ යම් අවබෝධයක් අපිට තියෙනවා. සමීකරණ පාඩමෙත් අපි ආදායම් ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟ දිත්ත සටහන් න්‍යාය පාඩමෙත් අපි ලාභ ලාභ ප්‍රකාශ හදලා තියෙනවානේ. ආදායම් ප්‍රකාශ කියන මේ හැදුවා. ඒ විදිහට අපි සංශෝධිත ශේෂ පරීක්ෂමක් ආධාරයෙන් මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමක් කරා. හරි. දැන් මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීම තාම අපි ඉන්නේ. අපි ගැළපිලි කොටසට තාම ගියේ නැහැ. හරි. ඒ නිසා මූල්‍ය ප්‍රකාශ ඉස්සලා අපි හඳුනා ගැනීම කරගෙන ඉමු. ගිය සතියේ හදිස්සියේ මොකක් හරි වුණා අන්තිමට නේද? කරන්ට් එක ගියා හරි මොකක් හරි වුණා. හරි. එතකොට අපි මූල්‍ය ප්‍රකාශන වර්ග ගැන තමයි කතා කරමින් හිටියේ. තාම පළවෙනි පිටුවේ ඉන්නේ. හරි. මූල්‍ය ප්‍රකාශන වර්ග බලන්න ඒක තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක් වශයෙන් එහි මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය. මේ වචන දෙක දැන් මතක ඇතින් නේද? මෙහෙයුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ මොකද්ද? ලාභය හෝ අලාභය. මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ ලාභය හෝ අලාභය. හරි? මේකට මූල්‍ය ප්‍රතිඵලය කියලා කියනවා. මේ වචන ටික අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. මූල්‍ය ප්‍රතිඵලය. ආයෙ මොකද්ද මේකට කිව්වේ? කාර්ය සාධනය. කාර්ය සාධනය. මේ තුනම එකක්. තුනම හතරම එකක්. මෙහෙම ප්‍රතිඵලයටම තමයි ලාභය හෝ අලාභය කියලා කියන්නේ. මූල්‍ය ප්‍රතිඵලය කියන්නේ.
කාර්ය සාධනය කියන්නේ ඔක්කොම එකක්. ඔක්කොම එකක්. හරි. කොහොම හරි තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක් විසින් එහි මෙහෙයුම් ප්‍රතිඵල. නැත්නම් ලාභය හෝ ලාභය සහ මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය කියන එක දන්නවනේ. මොකද මූල්‍ය තත්ත්වය කියන්නේ? වත්කම්, වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවය. වත්කම්, වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවයට අපි කියනවා මූල්‍ය තත්ත්වය කියලා. මූල්‍ය තත්ත්වය කියලා. ඒ මූල්‍ය තත්ත්වය පෙන්වන්න අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තමයි පිළිවෙල කිරීම කරන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිවෙල කරනවා. එතකොට කිරුම් කාල පරිත්‍යාග සඳහා පිළිවෙල කරන ප්‍රධාන ප්‍රකාශන දෙකයි. එකක් ලාභ හෝ අලාභ ප්‍රකාශන. ලාභ හෝ අලාභ ප්‍රකාශන. අනිත් එක ඇවිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේ දෙක තමයි අපි තනි පුද්ගල ව්‍යාපාර අවසාන ගිණුම. තනි පුද්ගල ව්‍යාපාර ගිණුම යටතේ අපි ඉගෙන ගන්න මූල්‍ය ප්‍රකාශන වර්ග දෙක. තව අපි ඊළඟට හවුල් ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශ අපි ඉදිරියේදී පිළිවෙල කරනවා. හවුල් ව්‍යාපාරවල. හරි? ඊළඟට සමාගම් වල මූල්‍ය ප්‍රකාශන අපි හදනවා. ඊළඟට ලාභ අරමුණු කරන නොගස් සංවිධාන වල මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනවා. ඒ වගේදී අපි තව අලුත් කොටස් මේවට එකතු කරනවා. දැනට තනි පුද්ගල ව්‍යාපාරයක අවසාන ගිණුම ගැන විතරයි අපි සාකච්ඡා කරන්න මේ යන්නේ. හරි. දැන් බලන්න ඉස්සලාම ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියන එකනේ. ලාභ හෝ අලාභ ප්‍රකාශනය. වෙනද ව්‍යාපාරයක් විසින් ගිණුම් කාල පරිච්ඡේද තුළ ඉපයූ ලාභය හෝ අලාභය. නැත්නම් මොකද්ද මෙහෙයුම් ප්‍රතිඵලය. ලාභය හෝ අලාභය නැත්නම් මෙහෙයුම් ප්‍රතිඵලය තරණය කර ඉදිරිපත් කිරීම සඳහා පිළිවෙල කරන ලබන වාර්තාව ලාභ හෝ අලාභ ප්‍රකාශය නම් වේ. ලාභ හෝ අලාභ ප්‍රකාශන. විශේෂ කාල පරිච්ඡේදයක් අවසානයේ ලාභය හෝ අලාභය හොයාගන්න හදන ප්‍රකාශනයට කියනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා. ලාභ අලාභ ප්‍රකාශනය. හරිද? යටින් කියනවා වෙනද ව්‍යාපාරයක් විසින් උපයාගත් ලාභයේ හෙවත් ඉපයූ මෙහෙයුම් ප්‍රතිඵලය තරණය කිරීම පියවර දෙකකින් සිදු වේ. දැන් ඔය ලාභය අලාභය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. පියවර දෙකක් තියෙනවා. පළවෙනි එක දල ලාභය. පළවෙනි එක මොකද්ද? දල ලාභය. දෙවෙනි එක තමයි සුද්ධ ලාභය. මොන බලන්න. දල ලාභය සහ සුද්ධ ලාභය කියලා දෙකක්. මේක අපි කොටස් දෙකක් වශයෙන් පිළිවෙල කරනවා. දල ලාභය වෙනම හදාගන්න අපි ඉගෙන ගන්නවා. සුද්ධ ලාභය වෙනම හදාගන්න අපි ඉගෙන ගන්නවා. හරි? දැන් බලමු දල ලාභය සහ සුද්ධ ලාභය කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම දල ලාභය ගණනය කිරීමට යන්න. දල ලාභය. දැන් මේක කෙටි සූත්‍රයක් දීලා තියෙනවා අපි කියන විදිහේ කතා කරන්න ඕනේ. දල ලාභය කියන්නේ මොකක්ද කියලානේ. දල ලාභය සමානයි විකුණුම් ආදායම ඍණ විකුණුම් පිරිවැය. ඔක මතක තියාගන්න. හරි? දල ලාභය කියන්නේ මොකද්ද? විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනසට තමයි අපි කියන්නේ දල ලාභය කියලා. හරි? විකුණුම් ආදායම සහ විකුණුම් පිරිවැය අතර වෙනසට කියන මොකක් කියලාද? දල ලාභය කියනවා. දල ලාභය කියලා කියනවා. එතකොට දැන් විකුණුම් ආදායමන අපි හොයාගන්න දන්න ඕනේ. මේක තුල තියෙන්නේ මොනවද? අත්පිට විකුණුම් තියෙනවා. ණයට විකුණුම් තියෙනවා. තව ආපසු එම් තිබ්බත් ඒව අඩු වෙන්නත් ඕනේ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරි පැහැදිලිද? විකුණුම් ආදායම කියන්නේ එකක් අත්පිට විකුණුම්, ඊළඟට ණයට විකුණුම් සහ ආපසුම අඩු විය යුතුයි. මොකද විකුණපුවානේ අපිට ආපසු එවලා තියෙන්නේ. ඒකට ආදායම අඩු වෙන්න එක බලපාන. සුද්ධ විකුණුම් ආදායම කියන අපි ගන්න සුද්ධ විකුණුම් ආදායම. සුද්ධ විකුණුම් ආදායම හොයන්නේ විකුණුම් ආදායමෙන් ආපසුම තියෙනවනේ අඩු කරලානේ. විකුණුම් ආදායමෙන් ආපසුම අඩු කළා තමයි සුද්ධ විකුණුම් ආදායම අපි ගණනය කිරීම කරන්නේ. මතක තියාගන්න. හරිද? එතන මේ අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් දෙකම ගන්න ඕනේ. ඇයි ඇත්තටම අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් දෙකම ගන්න? අත්පිට විකුණුම් සහ ණයට විකුණුම් දෙකම ගන්න හේතුව තමයි අපි දැන් මේ ආදායම් ප්‍රකාශය හදන්න පදනමක් ගැන දන්න ඕනේ. ආදායම් ප්‍රකාශය හදන්න පදනම මොකද්ද? උපචිත පදනම. නැත්නම් මේක කියන උපචිත සංකල්පය කියලානේ. උපචිත පදනම හේවත් උපචිත සංකල්පය.
හරිද? දැන් හරියට අපි සංකල්ප පාඩමත් ඉවර කරලා තමයි මේකට එන්න ඕනේ. නමුත් අර සංකල්ප කරද්දී අපි ලාබල ප්‍රකාශ ලදාර සංකල්ප ටික කතා කරමු. නැත්නම් සංකල්ප ඔක්කොම කියලා දුන්නට මේ ආදම් ප්‍රකාශ දන්නේ නැතුව සංකල්ප ගැන අවබෝධයක් ලබා ගන්නත් බෑ බලන්න. මේ ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසා මේ අපි අදාළ සංකල්ප මෙතනදි කතා කරන්නේ. හරි? ඒක උපජිත පදනම නැත්නම් උපජිත සංකල්පය අපි කල්තිය දන්න ඕනේ. මොකද උපජිත පදනම කියන එක අදහස් වුනේ. අපි ආදම් ප්‍රකාශ හැදුවනේ සමීකරණ පාඩමේ නේ. ඊළඟට විද්‍යුත් සටහන් පාඩමෙත් හැදුවනේ. උපයෝගී පොත්වලත් හැදුවා. මේකේම ආදායම් ප්‍රකාශ හදලා තියෙනවා. ඒතර උපජිත පදනම කියන්නේ ආදායම් සහ වියදම් ලියද්දී ආදායම් නම් මුදලින් හම්බුණත් අපි ආදායමක් වශයෙන් වාර්තා කරනවා. මුදලින් හම්බුනේ නැතත් ආදායමක් වශයෙන් වාර්තා කරනවා. මේක තමයි මෙතන කරලා තියෙන්නේ. විකුණුම් ආදායම හොයද්දී අපි අත්පිරිකුරුත් ගන්නවා. ණයට විකුණුම් ටිකක් ගන්නවානේ. අනුපජිත පදනම මේකෙන් කියවෙනවා. අත්පිරිවික කියලා අපිට සල්ලි හම්බෙලා තියෙනවා අත්පිරිකුරුම් වලනේ. හැබැයි ණයට වික්කට සල්ලි හම්බෙලා නැහැ. නමුත් ඒක කාලච්ඡේදයට අදාළ නම් අපි අනිවාර්යෙන් අපේ විකුණුම් ආදායමට ඇතුළත් කරනවා. අන්න ඒකට තමයි උපජිත පදනම කියලා කියන්නේ. හරි? ලැබුණත් ආදායම් ගන්න, නොලැබුණත් ආදායම් ගන්න, සියලු ආදායම් ගන්න. ඒකට අපි කියන්නේ උපජිත පදනම නැත්නම් උපජිත සංකල්පය කියලා. හරි. එතකොට දැන් අපිට වැදගත්ම දේ තමයි මේ විකුණුම් පිරිවැය ගණනය කරගන්න විදිහ. විකුණුම් පිරිවැය කොහොමද හොයාගන්නේ කියන එක අපිට වැදගත් වෙනවා. අපි බලමු එහෙනම් වෙළඳ ගිණුම පිළියෙල කරන ආකාරය. හරි. එතන මේ පැත්තේ අපි විස්තරය ලියන්නේ. මෙතන ලියන්නේ විස්තරය. හරි. එතන ඉලක්කම් තීරු දෙකක් අපි දාගන්න. විස්තරය සහ ඉලක්කම් තීරු දෙකක් දාගන්න. විස්තරය සහ ඉලක්කම් තීරු දෙකක්. එතකොට මේකේ නම සහ කාලච්ඡේදය අපි ලියන්න ඕනේ. නිමල්ගේ ව්‍යාපාරය. දෙදස් විස්සේ 12යි 22 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශය. හරිද? දැන් වෙළඳ ගිණුම නෙවෙයි. වෙළඳ ගිණුම නෙවෙයි. වෙළඳ ප්‍රකාශය. වෙළඳ ප්‍රකාශය. හරිද? හොඳට මතක තියාගන්න. දැන් අපි ඉස්සර හැදුවේ වෙළඳ ගිණුම. දැන් O level කොමර්ස් කරපු අයත් මෙතන ඉන්නවා. හරි? ඒ කට්ටිය දන්නේ වෙළඳ ගිණුම කියන එක. නෑ. ගිණුම් මේ O level පොතේත් ඒ ගිණුම ගන්නලා ආයේ ප්‍රකාශ ගැන ඉගෙන ගන්න තිබුණා. ප්‍රකාශය. මේක දන්නව ගොඩක් අය. O level කරපු අය දන්නවා. හරි? දැන් කිසිම අවස්ථාවක දෙපැත්තට ගිණුම් හදන්න එපා. විභාග ලකුණු දෙන්නේ නැහැ. මේක ප්‍රකාශනයක් ස්වරූපයෙන් තනි පැත්තට හදන්න. තනි පැත්තට හදන්න ඕනේ. අපි කතා කරමු කොහොමද හදන්නේ කියන එක. දැන් උඩින්ම නම ලියනවා කාලච්ඡේද ලියනවා. දැන් මෙතනත් ප්‍රධාන වශයෙන් සංකල්ප දෙකක් තියෙනවානේ. නම ලියනවා කියන මට සංකල්පයද? අපි දන්නේ ඔය සංකල්ප පාඩම කරේ නැතත් අපි විඩෙන් විඩේ වගේ සාකච්ඡා කරලා තියෙනවා. නිමල්ගේ ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ඒ කියන්නේ අයිතිකරු සහ ව්‍යාපාරික කියන පාර්ශ්ව දෙකක් නේ. අපි ගිණුම් කරන්නේ අනිවාර්යෙන් දැනගත යුතු සංකල්පයක් ව්‍යාපාරික සංකල්පේ හේවත් ගිණුම් කරන එක සංකල්පේ. මේ හේතුව තමයි ව්‍යාපාරික ගිණුම් හදන්න පදනමක් ගොඩ නැගෙන්නේ නැහැ මේ ඒකක සංකල්පේ නැත්තම්. නේද? අයිතිකරුවයි ව්‍යාපාර එක්කෙනෙක් කියලා හිතුවා නම් එහෙම. ව්‍යාපාර ලාභපාඩු අපි දන්නේ. එතකොට ව්‍යාපාර සාර්ථක වෙනවද? අසාර්ථක වෙනවද නේ? ඒක මොනවත් අපිට හොයාගන්න බෑ. ලොකු ගැටලුවක්. ඒ නිසා අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. දැන් නිමල්ගේ සම්පූර්ණ නම් මෙතන නෑනේ නේ. එයාගේ තියෙනවන්නේ දිග නමක් පැන සාතික බැලුවා නම් තියෙනවා. එතකොට ඒ නම නෙවෙයි මෙතන භාවිතා කරලා තියෙන වෙන නමක් නේ. කෙටි නමක්. ඒ නිසා අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් විතර වෙලා. ඊළඟට මේ කාලච්ඡේද සංකල්පය. කාලච්ඡේද සංකල්පේ ව්‍යාපාරයක් දිගු කාලීන පැවැත්මක් තියෙනවා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා ව්‍යාපාරයේ. ව්‍යාපාරය වහන දවසක් නෑ. අදත් තියෙනවා හෙටත් තියෙනවා ලබන අවුරුද්දෙත් තියෙනවා තව අවුරුදු 50කිලොත් මේ ව්‍යාපාර තියෙනවා 100කටත් ව්‍යාපාර තියෙනවා. එහෙනම් ව්‍යාපාරයක් කෙටි කාලයේදී අවසන් වෙන්නේ නැහැ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියන්නේ ඒකයි. හරිද? ඒක කටි දන්න ව්‍යාපාර තියෙනවා. කටි නගරේ බලන්න නේ. ආරම්භය කියලා උඩින් ගහලා තියෙන 1900. 1900 පටන් ගත්තා නම් 2000 වෙනකොට අවුරුදු 100යි 2020 වෙනකොට අවුරුදු 120යි. ඒතර ව්‍යාපාරයේ 120ක් පැරණි. හරිද? ඒතර පරම්පරා ගණනාවක් මේ ව්‍යාපාරයේ ඇවිල්ලා තියෙනවා.
එහෙම වෙනවනේ නේද? තාත්තා ව්‍යාපාරය කරා අවුරුදු 30ක් විතර. තාත්තා මරුණට පස්සේ එයාගේ පුතත් ඒ ව්‍යාපාරය කරා. එයා මරුණට පස්සේ එයාගේ පුතත් ව්‍යාපාරය කරනවා නේ. ඔහොමම දිගට යනවා. සාන්නේක තමයි අකණ්ඩ පැවැත්මක් කියන්නේ. ව්‍යාපාර දිගුකාලීන පැවැත්මක් තියෙනවා. එතකොට මේ දිගුකාලීන පැවැත්මක් තියෙන ව්‍යාපාරයක නිවැරදි ලාභය හොයාගන්න අපිට ව්‍යාපාර වහනකම් ඉන්න ඕනේ. නිවැරදි ලාභය හොයාගන්න ව්‍යාපාරේ වහනකම් ඉන්න. දැන් ව්‍යාපාර අවුරුදු 30ක් තියලා වහනකම් අපිට ඉන්න බෑ ලාභ පාඩු හොයාගන්න. ඒතකොට එතනදී ලාභේ පාඩු වෙන එක තේරුමකුත් නැහැ. දැන් මොකද අපිට අවුරුද්දක් ඇතුලේ අපි ලාභේ පාඩු හොයාගත්තා. සම්පූර්ණ පාඩු. දෙවෙනි අවුරුද්දෙත් පාඩු. හරි. ඒතර තුන්වෙනි අවුරුද්දේ අපිට ව්‍යාපාරේ වහන්න හරි තීරණය කරන්න පුළුවන්. දිගින් දිගටම පාඩු වෙනවනම් අපි ව්‍යාපාර කරන්නේ තේරුමක් නැහැ. අනේ නිසා. එතකොට අකණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක් අපි කුඩා කාලච්ඡේදවල කඩන. ඉතින් ගිණුම් කරන්නේ කඩන කාලය තමයි වර්ෂය කියන්නේ. වර්ෂෙන් වර්ෂයට තමයි ගිණුම් හදන්නේ. මේ බලන්න 2020 12/31 අවසන් වර්ෂය සඳහා වෙනද ප්‍රකාශය. 2020 12/31 අවසන් වර්ෂය සඳහා වෙනද ගිණුම්. එතන වෙනද ප්‍රකාශය. එතන අර අකණ්ඩ පැවැත්මක් තියෙන එක කුඩා ඒකකේ කුඩා කාලච්ඡේදෙට කඩලා තියෙනවා. මේකට අපි කියනවා කාලච්ඡේද සංකල්පය. මතක තියාගන්න. එතන නම ලියන්නේ ඒකක සංකල්පය අනුව කාලච්ඡේද සංකල්පය අනුව තමයි මේ කොච්චර කාලයකට මේක හදනවද කියලා අපි තීරණය කරන්නේ. එතන සංකල්ප දෙකක් තියෙනවා. අද මම ආකෘතිය කියලා දෙනවා. උඩින්ම දානවා විකුණුම් ආදාය. විකුණුම් ආදායම ගන්න. මේ කතිර දාන්නේ ඉලක්කම් නැති නිසානේ. ඉලක්කම් කියන තැන මේ කතර කියන්නේ ඉලක්කම්. හරි. එතන මෙතන විකුණුම් කියන්නේ අත්පිට විකුණුම් ණයට විකුණුම් දෙක. අන්න එතනත් සංකල්පයක් බලපාන. නේද? අත්පිට විකුණුම් ටිකක් ලියනවා. ණයට විකුණුම් ටිකක් ලියනවා. අත්පිට විකුණුම් වලට සල්ලි හම්බෙලා ණයට විකුණුම් වලට සල්ලි හම්බෙලා නැහැ. මොකද සංකල්පේ උපචිත පදනමනේ. උපචිත සංකල්පේ. ලැබුණත් නොලැබුණත් ආදාය වාර්තා කළ යුතුයි කියන සංකල්පය. දැන් මේ විකුණුම් ටික අඩු වෙන්න බලපායි ආපසු එව්වොත් පාන්නනේ. ආපසු එවුම් තිබ්බොත් අපි කතර දෙකක් දාමු. ගොඩාක් ලොකු ආපසු එවුම් නැහැ නේ මෙච්චර තරම්. මෙන්න මේකට කියනවා මොන විකුණුම් කියලාද? සුද්ධ විකුණුම් කියලා. මොන විකුණුම් ආදායම ඔච්චරයි අපිට හදාගන්න. තා පහසුයි. හරි? මොන විකුණුම් ආදායමේ ආපසු එවුම් අඩු කරලා සුද්ධ විකුණුම් හදාගන්න. සුද්ධ විකුණුම් හදාගන්න. මේ ආකෘති පාව මම දීලා තියෙනවා. දැන් මේ ආපහු මුලින්ම මේ අලුතෙන්ම ආයෙ කරනවා. දැන් ඊළඟට මෙතන අපි පටන් ගමු මුලතොගේ. මුලතොගය. ඔව්. දැන් තව එකක් මතක තියාගන්න. දැන් මුලතොගේ කියන එක තියෙන්න නම් ගිය අවුරුද්දේ ගාන හදලා තියෙනවා. දැන් මේ ව්‍යාපාරය අලුතෙන්ම මේ වර්ෂේ නම් පටන් ගත්තේ. කියන්නේ 2020 ජනවාරි පළවෙනිදා නම් පටන් ගත්ත ව්‍යාපාරය මුලතොගයක් නෑ. හරි. දැන් සමහර ගණන් වල කියනවා අපිට දාන්නේ. 2020 ජනවාරි පළවෙනිදා පටන් ගත්ත ව්‍යාපාරේ ගැනුම් මෙච්චරයි විකුණුම් මෙච්චරයි කියලා දෙනවනේ. අපි හොයනවා මුලතොගයක් ඕක කියලා. ඉතින් මුලතොගයක් කිසිසේත්ම තියෙන්න දෙයක් නෑ නේද? දැන් මුලතොගයක් තියෙන්නේ ගිය අවුරුද්දේ ගණන් හදලා තිබුණානේ. ගිය අවුරුද්දේ අවසන් තොගය තමයි මේ වර්ෂේ මොනතොගේ බාටපත් වෙන්නේ? මුලතොගේ බාටපත් වෙන්නේ. ඒතර ඇයි ගිය අවුරුද්දේ අවසන් තොගය මේ අවුරුද්දේ මුලතොගයක් කියලා අපි ගන්න? ගිය අවුරුද්දේ අවසන් තොගය මේ අවුරුද්දේ මුලතොගයක් කියලා ගන්නේ. අන්න එතරම් අකණ්ඩ පැවැත්ම. අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. හරි? අකණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පයෙන් තමයි ගිය අවුරුද්දේ අවසන් තොගය මේ අවුරුද්දේ මුලතොගය කියලා අපි ගන්නෙ. හරිද? දැන් අකණ්ඩ පැවැත්ම නැති ව්‍යාපාරයක් තියෙනවා. අකණ්ඩ පැවැත්ම නැති ව්‍යාපාරයක් තියෙනවා නේ. දැන් අපි කල්ලු කතා කරා අවුරුදු කාලේ තියෙනවා රතිඤ්ඤා විකුණන ව්‍යාපාර. ඒක අවුරුදු කාලට විතරයි තියෙන්නේ. ඒතර එයා තොග ඉතුරු කරගත්තා කියලා යාට තේරුමක් නැහැ. තොග ඉතුරු කරගත්තා කියලා යාට තේරුමක් නැහැ. ඊළඟ අවුරුද්දේ තමයි ව්‍යාපාරය තියෙන්නේ නේ. දිගින් දිගට පවතින්නේ නැහැ. වෙසක් කාලෙට වෙසක් කෝඩු විකුණනවා, සුබ පැතුම්පත් අලෙවි කරනවා නේ. හරි? තා මොනවද? වෙස් කෝඩු විකුණනවා නේද? එක විකුණුම් වර්ග කරනවා නේ. එතකොට එයාට ඒ කාලය තුල ඒ සීසන් එකේ බඩු ටික විකුණලා අවසන් කරන්න. ඒ අකණ්ඩ පැවැත්මක් නැහැ. ඒකේ දිගු කාලන, කෙටි කාලන කියලා වත්කම් බෙදන්න බෑ. ඔක්කොම ඒවා ජංගම ස්වරූපේව තමයි තියෙන්නේ. හරිද? එහෙම දෙයක් තියෙන්නේ. එතකොට දැන් අකණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක ගිය අවුරුද්දේ ගණන් හැදුවා. ගිය අවුරුද්දේ බඩු තිබ්බා, කොටසක් වික්කා, කොටසක් ඉතුරු වෙනවා. ඒ ටික මේ අවුරුද්දේ විකුණන්න බැයිද? ඒ ටික මේ අවුරුද්දේ විකුණන්න පුළුවන්. ඒ ටික මේ අවුරුද්දේ විකුණුම් බාටපත් කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? ගිය අවුරුද්දේ අවසන් තොගේ
මේ අවදි මොන තොගේ බාටපත් වෙනවද? මුල තොගේ බාටපත් වෙනවා. ගිය අවුරුද්ද අවසන් තොගේ මේ අවුරුද්ද මුල තොගේ බාටපත් වෙනවා. ඒ අකණ්ඩ පැවැත්ම කියන එක මතක තියාගන්න. අකණ්ඩ පැවැත්මක් තියෙන නිසා තමයි ගිය අවුරුද්ද අවසන් තොගේ අනිවාර්යයෙන් මේ අවුරුද්ද මුල තොගේ බාටපත් වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට දැන් මේ මුල තොගේ මේ අවුරුද්ද විකුණුම් බාටපත් වෙනවා. මුල තොගේ මේ අවුරුද්ද විකුණුම් බාටපත් වෙනවා. හරිද? එතකොට විකුණුම් පිරිවැය කියන එකට ඒක ධන බලපෑම. විකුණුම් පිරිවැය කොටසක් මුල තොගේ කියන්නේ. ඇයි ඒ ගිය අවුරුද්ද ඉතුරු වෙච්ච ටික මේ අවුරුද්ද විකුණනවනේ. මේ අවුරුද්ද විකුණනවන්නේ. ඒ නිසා මේ අපි හදන්න යන විකුණුම් පිරිවැය කොටසක් බාටකපත් වෙනවා. හරිද? දැන් මේ ටික විතරක් විකුණන්න පුළුවන්ද? මුල තොගේ විතරක් විකුණන්න පුළුවන්ද? ඒ කියන්නේ ගිය අවුරුද්ද ඉතිරි වෙච්ච ටික විතරක් මේ අවුරුද්ද විකුණන්න බෑ. ඒ ටික මදිනේ නේද? තව අලුතෙන් බඩු ගන්න වෙනවා. මෙන්න මෙතනට ගැනුම් එකතු කරා. ගැනුම් එකතු කරා. දැන් ගැනුම් ගත්තත් අපි ලියන්න ඕන මොන ගැනුම්ද? අත්පිට ගැනුම් ලියන්නත් ඕනේ. ණයට ගැනුම් ලියන්නත් ඕනේ. අත්පිට ගැනුම් ලියන්නත් ඕනේ. ණයට ගැනුම් ලියන්නත් ඕනේ. දෙකම ලියන්න ඕනේ. ඇයි ඒ? එතනතර උපචිත පදනමනේ. අත්පිට ගත්තා ණයට ගත්තත් ගැනුම්නේ. කාලච්ඡේදයට අදාළ නම් අනිවාර්යෙන් ගැනුම් කියලා ලියන්න ඕනේ. මෙතන අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකම අන්තර්ගතයි. අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් දෙකම අන්තර්ගතයි. හරිද? හරි. ඔන්න ගැනුම් ටික ලියුවා. දැන් මේ ගත්තු බඩු ඔක්කොම විකුණන්න බෑ නේද? ඒ ගත්තු බඩු ඔක්කොම විකුණන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ටික ඔක්කොම විකුණුම් ක්‍රියා බඩපත් වෙනවනේ. හරිද? නෑ මේ ගත්තු ඔක්කොම බඩු විකුණන්න බෑ. ඇයි බැරි? මේකෙන් අපි කැඩිච්ච දිත්‍ති බාහන් ටික ආපසු යවන අවස්ථා තියෙනවනේ. එන ආපසු යවුම් විකුණන්න බෑ අඩු කරන්න. ආපසු යවපු බාහන් ටික විකුණුම් බාටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අපි අයින් කරලා දානවා. තව බාණ්ඩ ගැලිලි කරොත් අයිතිකරු නේද? බාණ්ඩ ගැලිලි කරොත් අයිතිකරු. ඒ ටික විකුණන්න බෑ. ඒකත් අයින් කරනවා. ඒ ටිකත් අයින් කරනවා. තව ව්‍යාපාර පරිත්‍යාග කරොත් එහෙනම් වෙන කාට හරි වෙන ව්‍යාපාරට හරි නේද? තෑගි කරොත් එහෙනම් තව පරිත්‍යාග කරොත් විකුණුම් බාටපත් වෙන්නේ නැහැ. තව විනාශු තොග නැත්නම් හානි උතොග අන්න විකුණන්න බෑ. දැන් මේක ඉස්සන්න අපි තීර තුනකින් පෙන්නුවේ. තීර තුනක් යන්න ඕනේ නැහැ. මොකද දැන් අර අපිට කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ධනේ වයි ඍණේ වයි කලවමට ගහගෙන උත්තරේ හදා ගන්න පුළුවන්. ඒ නිසා එක ගොඩේම ලියුවට මේක ප්‍රශ්නයක් නෑ නේද? හරි. එතන මුලතොගේ තිබ්බා. මුලතොගේට ගත්තු භාණ්ඩ ටික අත්පිට හරි ණයට හරි දෙකම එකතු කරා. මේ තොගේ අඩු වෙන්න බලපාන මෙතනින්ම අඩු කරා. හරිද? ඒ කියන්නේ මේවා විකුණුම් බාටපත් වෙන්නේ නැහැ කියන එකනේ. ආපස්සේ වණ විකුණන්න බෑ. පරිත්‍යාග කරා නම්, කැන්ඩි කරා නම්, විනාශ වුණා නම්, නිහානි වුණා නම් විකුණුම් බාටපත් කිරීමේ හැකියාවක් නැහැ. හරිද? එතකොට තව එකක් තමයි මේ ගත්තු භාණ්ඩ මේ විදිහටම අපිට විකුණුම් බාටපත් කරන්නත් බෑ. ගත්තු භාණ්ඩ මේ විදිහට විකුණුම් බාටපත් කරන්න බෑ. ඇයි? දැන් අපි කොළඹින් ගත්තු භාණ්ඩයක් නේද මාවලට ගෙනල්ලා, නාවල පිටට ගෙනල්ලා ඒ ගානට විකුණන්න බෑ. නේද? තව ප්‍රවාහන ගාස්තු දරන්න වෙනවනේ. ගෙනීමේ කුලී දරන්න වෙනවා. පැටවුම් සහ බෑමේ කුල එතන පටවනකොට ගාස්තු ගෙවන්න වෙනවා. මෙහි ගියලා බානකොට ගාස්තු ගෙවන්න වෙනවනේ. ඉතින් ගාස්තු ගොඩයි. ඒ ගාස්තු ටික මේකට මේ ගැනුම් වලට එකතු කරන්න. හරි විකුණුම් පිළිය හොයාගන්න නම්. මොනවාද මේ ගාස්තු කියන්නේ මම මෙතන එකතු කරනවා ඒවා. එකක් තමයි ගෙනීම කුලී. ගෙනීම කුලී. ඒවා ධන උත්තර. මේ ගැනුම් වලට ධන උත්තර. ගෙනීමේ කුලී පිට රටින් කියනවා නම් තීරු ගාස්තු. නැව් ගාස්තු. මේ දවස්වල කියන්නේ නේද? වරායේ ගබඩාවල තැම්පත් කරලා තියෙනවනේ. නැව් ගාස්තු ගෙවලා නැහැ. ඊළඟට ගුදාම් ගාස්තු ගෙවලා නැහැනේ. ඒ නිසා ඒවා නිදහස් කරන්නේ නැහැ කියන්නේ. ලක්ෂ ගාණක් ඒවා ගෙවන්න ඕන. හරි? නැව් ගාස්තු. තව එකක් තියෙනවා ගුදාම් ගාස්තු. මේක සමහර අය වරද්දලා ලියන්නේ. ගුදාම් ගාස්තු. හරි. මොකද මේ ගුදාම් ගාස්තු කියන්නේ? ගුදම කියන්නේ ගබඩාව කියන එක. ගුදාම් කියන්නේ ගබඩාව කියන එකනේ. ඒ කියන්නේ දැන් පිට රටින් ගෙන ආපු භාණ්ඩ උනත් ඒවා අපි වරායෙන් නිදහස් කර ගන්නකම් මේ කියන්නේ ගබඩාවල තැම්පත් කරලා තියෙනවා. ඒ තැම්පත් කරපුවාට වෙනම ගාස්තුවක් ගන්න ඕන. එක දවසකට ලොකු ගාණක් ගන්න. අපි නිදහස් කරගන්න පරක් වෙන්න අපිට ලොකු ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒවට කියන්නේ ගුදාම් ගාස්තු. ඔය බලන්නතොර භාණ්ඩ ගත්තුවා සම්බන්ධයෙන් අපිට වියදම් රාශියක් තරම් වෙලා තියෙනවා. ගෙනීමේ කුලිය දරන්න වෙලා තියෙනවා. තීරු ගාස්තු දරන්න වෙලා තියෙනවා. නැව් ගාස්තු, ගුදාම් ගාස්තු වගේ වියදම් දරන්න තියෙනවා. හරිද?
දැන් මේ ටික ඔක්කොම එකතු කරනවා. මේ ටික ඔක්කොම එකතු කරනවා. දැන් ඉරි වදින තැන් හොඳට බලන්න. මේ දෙවෙනි තීරුවේ තියෙන විකුණුම් සහ අපස්වීම් පමණයි. සුද්ධ විකුණුම් ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපි ඉස්සරහට යනවා. මුල තොගය, ඒ කියන්නේ ගිය අවුරුද්දේ අවසන් තොගය මේ අවුරුද්දේ මුල තොගය බාටපත් වෙනවා. ගත්තු භාණ්ඩ එකතු කරනවා. අත් පිට හෝ ණයට. මේ බඩු තොගය අඩු වෙන්න බලපාන්නේ අඩු කරනවා. ආපස්සු යවපුවා, භාණ්ඩ ගැන්ඩි කරපුවා, පරිත්‍යාග කරපුවා, විනාශ වෙච්ච අඩු කරනවා. අය අනු උත්තරයක් ගන්නත් එපා. මුතියට. මොකද ඊළඟට ගැණුම් සම්බන්ධයෙන් වැය වෙන අනෙකුත් ඍජු වියදම් නේ. ගැණුම් මාසිත සියලුම ඍජු වියදම් මේකට ගලපන්න එකතු කරන්න. මොනවද ගැණුම් මාසිත වියදම්? ගෙනීමේ කුලී වෙන්න පුළුවන්, තීරු ගාස්තු වෙන්න පුළුවන්, නැව් ගාස්තු වෙන්න පුළුවන්, ගුදම් ගාස්තු වෙන්න පුළුවන් නේ. ඒ වගේ ඒවා. හරි ඒ ටිකත් එකතු කරලා. දැන් මේකට අපි විශේෂ නමක් කියනවා. මෙන්න මේ උත්තරේට කියනවා මේ නෝට් එකක් තියෙනවා. විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා. ඒක වචන ලියන්න ඕනේ. මොකද්ද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. මොකද්ද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. මේනව නේද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. මේ කතර කෙනෙක් ඒක ලියන්න. විකිණීමට ඉදිරිපත් කළ තොගය. හරිද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගය. නැත්නම් උඩ කියන්න පුළුවන් විකිණීමට සූදානම් කළ තොගය. හරිද? විකිණීමට ඉදිරිපත් කළ තොගය හෙවත් විකිණීමට සූදානම් කළ තොගය. දැන් ඔය ටික ඔක්කොම උකුරන්න බෑ. දැන් මේකේ මදි හරිය තමයි මෙතන ගහන්නේ. පේන්නේ නැති නිසා. හරි? ඒතර විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් අන්න අඩු කරන්න අග ඉදිරි තොගය. දැන් ගිය අවුරුද්දේ ඉතුරුනා වාගේ මේ අවුරුද්දේත් ඉතුරුනා නැත් තොග. ගිය අවුරුද්දේ විකුණන්න බැරුව ඉතුරු වෙච්ච තොගය ඒක මේ අවුරුද්දේ පුර තොගය බාටපත් වුණා. මේ අවුරුද්දේත් 100%ක් බඩු විකුණන්නේ නැහැ නේ. අකණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක මේ අවුරුද්දේ ඉතුරුනා කියලා ප්‍රශ්නයක් නැහැ. ලබන අවුරුද්දේ විකුණ ගන්න පුළුවන් නේ. එහෙනම් අන්නේ තියෙනවා අග ඉදිරි බඩු තොගය. අග ඉදිරි තොගය. ඔකට අපි ගැළපිල්ලක් එහෙන් පස්සේ කතා කරනවා. හරි? අග ඉදිරි තොගය දැන් මෙන්න මෙතනින් රූලක් පන්නලා. මෙතනින් නෙමෙයි. මේ රූලක් යටින් විකොණම් පිරිවැය පෙන්වන්න ඕන. විකොණම් පිරිවැය. මෙන්න මේකට තමයි කියන්නේ විකොණෝ භාණ්ඩ වල ගත් මිල කියලා. විකොණම් පිරිවැය. දැන් අපි රුපියල් 18 විකුණනවා කියලා හිතන්න. ඒ 18 විකුණන වලට අපි 750ක් වියදම් කරා. 250ක් තමයි ලාභෙනේ. හරිද? මෙතන තියෙන්නේ උඩ තියෙන්නේ විකුණුම් ආදාය. විකුණුම් ආදාය. ඒ වෙනුවෙන් අපි මේ වෙනකොට විකුණුම් තත්ත්වයටපත් කරගන්න කොච්චරක් වියදම් කරලා තියෙනවද? විකුණුම් භාණ්ඩ සඳහා මෙච්චරක් වියදම් කරලා තියෙනවා කියන එක තමයි විකුණුම් පිරිවැය කියන එකෙන් අදහස් වෙන්නේ. හරිද? එතකොට දැන් අපි අවසන් කරනවා. මෙන්න මෙතන සුද්ධ විකුණුම් ආදායම තියෙනවා. දැන් ඒකේ යටට බලන්න ගියපුවහම මෙතන ආයේ තියෙන මොකද්ද විකුණුම් පිරිවැය. අපි සූත්‍රයකොත් ලියුවා ඒ දෙක අතර වෙනසට කියනවා ධන ලාභය කියලා. දැනට අපි ඕක වහලා දානවා. දැන් මේකේ යටින් ලාභ ප්‍රකාශ අපි හදන්න ඕනේ. දැන් මේ හැදුවේ වෙනද කොටස විතරයි. දැන් අපි කිව්වේ ලාභ ප්‍රකාශ කොටස් දෙකකට පිළිල කරනවා කියන එකක් වෙනද ප්‍රකාශ අනික ලාභ ප්‍රකාශනේ. දැන් මේක ඇවිල්ලා ව්‍යාපාරික නිවැරදිම ලාභෙ නෙවෙයි. මේක තියෙන එක ආදායමකුත් සහ එක වියදමකුත් පමණයි. මොකද්ද මේක තියෙන එකම ආදායම? මේක තියෙන එකම ආදායම විකුණුම් ආදායම. මේක තියෙන එකම ආදායම විකුණුම් ආදායම. එකම වියදම විකුණුම් පිරිවැය වියදම. ආදායමට එරෙහිව වියදම් ගැලපීමක් තමයි මෙතන කරන්නේ. ආදායම් ප්‍රකාශ ගොඩක් කලාවට ආදායමට එරෙහි වියදම් ගැලපීමක් කරනවා. අපි ඒකට විශේෂ නමක් කියනවා ගැලපුම් සංකල්පය කියලා. ගැලපුම් සංකල්පය. හරිද? දැන් මේ සංකල්ප පොඩ්ඩක් මතක තියන්න. මේවෙන් තමයි සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. නිකන් සංකල්පය ඔහේ කියාගෙන ගියාට ලාභ ගිණුම දන්නේ නැතුව නේද? ආදායම් ප්‍රකාශ දන්නේ නැතුව අපි සංකල්ප කරපුවම මේ අවබෝධ කරගන්නවා. දැන් මේක තුලින් මම කියලා දෙනකොට ඔකට යම් අවබෝධයක් එනවා. හරිද? දැන් මෙතන ඒක සංකල්පය, කාලත්‍ය සංකල්පය, උපතිස් සංකල්පය අත්විකුණ ණයට විකුණුම් දෙකමනේ. දැන් මෙතන තව සංකල්පයක්. විකුණුම් ආදායමත් එක්ක විකුණුම් පිරිවැය ගලපලා තියෙනවා. ඒතර ආදායම් ගන්න වියදම් කරන ඒවා අපි ගලපන්නේ. ඒතර තමයි ලාභය වන්නේ. දැන් අපි ස්ථාරවත්කම් ෂෙයා කියන එක දේපල විරුද්ධපගාන ෂෙයා කියන එක වියදමක් වශයෙන් ගලපනවා ආදායම් ප්‍රකාශ. ඇයි ගලපන්නේ? ස්ථාරවත්කම් භාවිතයෙන් අපිට ආදායම් හම්බෙනවා. නේද? ඒ ආදායම් උපයා ගැනීමට මේ ස්ථාරවත්කම දායක කරගන්න නිසා තමයි මේවා ෂෙයා වෙන්නේ. නිකාම්ම ස්ථාරවත්කම් නැත්නම් දේපල විරුද්ධ ගොඩ ගහලා තිබ්බට ෂෙයා වෙන්නේ.
යන්ත්‍රයක් ගෙනල්ලා හොඳට ඉටි කවරයක් එහෙම දාලා ලස්සන තියලා තියෙනවා. ෂෙයා වෙන්නේ නැහැ. නේද? නමුත් ඒක බාහන නිෂ්පාදනය කරන කාර්යයට යොදාගත්තොත් තමයි ෂෙයා වෙන්නේ. එහෙම එකක් තියෙනවා. අපි වාහනයක් ගන්නලා නේද? ඒක ගෙදර ලස්සනට පෙනුමට නතර කරලා තියෙනවා. නේද? නිකන් අර අවුරුද්දක එක සැරයක් තමයි එළියට දාන්නේ. සමහර ගෙවල් වල එහෙම වාහන තියෙනවා. ඒතර ඒක ෂෙයා වෙන්නේ නැහැ. ෂෙයා වෙන්නේ නේද? නම්බරේ පරණයි හැබැයි අද ගත්තා වගේ තියෙනවා. නිෂ්පාදන වර්ෂය 2010 විතර. දැන් 2020 නිකන් නේද? හොඳම මට්ටමින් තියෙනවා. 100ක් හොඳ මට්ටමින් තියෙනවා. හරි හැබැයි ඉතින් විකුණ ගන්න ගියපුවාම අර හොඳ තත්ත්වයේ තිබ්බට ටිකක් මිල වැඩි වෙනවා. නමුත් අර නිෂ්පාදන වර්ෂය නේද ඒවා පරණ නිසා ටිකක් මිල අඩු වෙනවා. මේකක් තියෙනවා. ඒ නිසා ඒවා භාවිතයත් සමග තමයි ෂෙයා වෙන්නේ. නිකාම තිබ්බට අතර කරලා තිබ්බට නේද ටිකවරකින් වහලා තිබ්බට ෂෙයා වෙන්නේ නැහැ. හරි ඒතර ඒකත් ව්‍යාපාරයක ස්ථාරවත්කම් භාවිතයෙන් ආදායම් ලබා ගන්න නිසා ෂෙයා වීම වියදමක් වශයෙන් අපි හඳුනා ගන්නවා. අන ආදායමට එරෙහිව වියදමක් හඳුනා ගැනීමක් අතර වෙලා තියෙනවා. ඒක තමයි අපි ගැලපුම් සංකල්පය කියලා කියන්නේ. දැනට එහෙම මම තියාගත්තම ඇති. එහෙනම් මෙන්න මෙච්චරයි අපිට වෙනද ප්‍රකාශනය කියන එක මුලින්ම සුද්ධ විකුණුම ආදායම හොයාගන්න. මෙහෙම ගිහිල්ලා විකුණුම් පිරිවැය හොයාගන්න. මේ දෙක අතර වෙනසට අපි කියනවා මොන ලාභය කියලාද? දල ලාභය කියලා. මෙතන තියෙන එකම එක ආදායමයි විකුණුම් ආදායම. එකම එක වියදමයි මෙතන තියෙන්නේ විකුණුම් පිරිවැය කියන වියදම. ඒ හැර ආදාය වියදම් මොනවත් නැහැ. තව ආදායම් තියෙනවා ව්‍යාපාර. තව වියදම් තියෙනවා ව්‍යාපාර. අන්න ඒ ටික ගලපලා අපි පස්සේ හදාගමු මොකද්ද? සුද්ධ ලාභය කියන පිළිතුර. සුද්ධ ලාභය. සුද්ධ ලාභයට එන්න කලින් අපි මේ දර ලාභය වෙන විදිහට කතා කරලා මේකේ අභ්‍යාස කීපයක් තියෙනවා. අභ්‍යාස දෙකක් තියෙනවා. ඒ ටික කතා කරලා අපි ලාභ ලාභ ප්‍රකාශයට එමු. හරි. දැන් එහෙනම් මේක හද ගන්න තමයි තියෙන්නේ. හරි. එහෙනම් පොත පෙරලා ගන්න. පොඩක් තව කියවලා ඉමුනේ. ඔව් පිටුවන්ගේ එකේ බලන්න. දැන් ටියෝට් හම්බෙච්ච නැති අය දැන් අර මම ඊයේත් දාලා තිබ්බා මේ ලින්ක් එකත් එක්ක දැන් අර එක එක දේවල් උඩට උඩට එන නිසා හොයාගන්නත් බැරි වෙයි. සමහර අය ඩිලීට් වෙලත් ඇති. නේද? ඊයේත් මම දැක්ක මේ මූල්‍ය ප්‍රකාශන ටියුට් එකේ PDF එක දාලා තියෙනවා. ඒකෙන් බලා ගන්නත් පුළුවන්. ටියුට් දැනටත් තවදුරටත් හම්බෙච්ච නැති අය. හරි? එතකොට දැන් ප්‍රශ්න තියෙන්නේ කට්ටිය නිබන්ධන ගන්න විදිහක් නැහැ. දැන් ආයතන වහලාන තියෙන්නේ. ආයතනයේ නිබන්ධන ටික තියලා තියෙනවා. මේ මූල්‍ය ප්‍රකාශන නිබන්ධනේ දැන්ටවත් තියලා තියෙනවා. ගොඩාක් කල් තියෙනවා. මතකත් නෑ තිබ්බටවත් කියලා. මාසෙකටත් වැඩි කොහොමද? හරි. ඉතින් මාසෙකට වඩා රට වහලක් තිබ්බන්නේ නේද? ගන්න බැරි වෙච්ච අයට ගැටලුවක් තියෙනවා. හරි. ඉතින් මේ අර සමීකරණ ටියුට් එක රිවිෂන් ටියුට් එකත් මම සර් කෙනෙක් අතේ එව්වා. දැන් නාවල පිටිය නම් තියෙනවා. ටව් මේ ගෙදරක. හරි. පුළුවන් අය ඉන්නවා නම් මම කියන්නම් තියෙන තැන ඇඩ්‍රස් එක දෙන්නම්. කියන්නේ ටව්මෙමයි. එහෙම ඇවිල්ලා ගන්න පුළුවන් නම් එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ආයි ක්ලාස් එක අරනකන් ඉන්න වෙනවා. එතකන් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් නම් නේද ෆෝන් එකට හරි දාලා බලා ගන්න පුළුවන් නම් මේ විදිහට කරගන්න. හරි. හැබැයි ඉතින් පන්ති වලට නෑවිත් ඉන්න එපා. අනිවාර්යෙන් පන්ති වලට දිගටම එන්න. හරි. සහ ඉතින් පන්ති වල ඇවිල්ලා පැය දෙකම රැඳිලත් ඉන්න ඕනේ. දැන් මම හඳුනාගෙන තියෙනවා දෙතුන් දෙනෙක් අග වෙනකොට නැති වෙනවා. හරි. නම් වශයෙන් මම හඳුනාගෙන ඉන්නවා ඒ කීප දෙනා. හරි. ඒකට පුරුද්දක් වශයෙන් එහෙම යන කට්ටිය ඉන්නේ. හැමදාම එහෙම වෙනවා නම් මේ තාක්ෂණික දෝෂයක් වෙන්න බෑ නේද? හැමදාම පුරුද්දක් වශයෙන් අන්තිම පැය භාගය අයින් වෙනවා නම් ඒක මේ හැමදාම මේ වෙලාවට විතරක් ඒක වෙන්නේ නැහැ නේද? කරන්ට් එක යනවා නම් හැමදාම අපි 12 මාට 10ට මන් තියලා ගන්නේ. හැමදාම 9 මාට කරන්ට් එක යන්නේ. හැමදාම 9 මාට සිග්නල් නැති වෙන්නේ නැහැ නේද? ඒ කම්මැලිකම නිසා අයින් වෙන කට්ටියක් තමයි ඉන්නේ. එසා හරි මේ අපේ ගොඩාක් පිරිසක් නෑ ළමයි 10ක් 15ක් කියන්නේ. ඒතර මට පේනවද මේ ලැප් එකෙන් මම මේ කරන්නේ. ඒතර මට හොඳට පේනවා එන කට්ටිය යන කට්ටියනේ. ඒ සිග්නල් ගැටලු කාටවත් නෑ ඇත්තටම. නැත්නම් මේ විදිහට ඉන්න බෑ නේ. මම බලන සිග්නල් ගැටලු කොච්චර තිබ්බද දැන් මුලදී ඔය කට්ටිය සෑහෙන අපහසුතාවයෙන් හරි පන්තිවල හිටියන අපේනේ. දැන් මම සෑහෙන දුරට සංවර්ධනය කරගත්තා මගේ වැඩ පිළිවෙල. දැන් ලැප් එකකින් කරන්නේ. හරි ලක්ෂයකට වඩා වියදම් කරලා ලැප් එකක් ගත්තා. ඊට පස්සේ SLT ෆයිබර් ලයින් එකක් ගත්තා. හරි මේක මේ data කනවා උඩටම හරි දැන් GB 100ක් ඉවරයි දවස් 15. පුදුම ස්පීඩ් එකකින් ඒවා අයින් වෙනවා. වේගය වගේ තමයි data කැපෙන එක. ඊට පස්සේ GB 20ක් ආයෙත් කරගත්තා. ඒකත් දැන් ඉවරයි. තව GB 2ක් විතර තියෙනවා. දැන් ආයෙත් GB ඇඩ් කරගන්න ඕනේ මේ මාසෙ ඉතුරු ටික දුවන්න. ඒ කියන්නේ මට මාසෙකට පන්ති සාමාන්‍ය පන්ති 65ක් විතර කරනවා.
පොඩි පොඩි පන්ති 65ක් තියෙන මාසෙක. මේ මාසේ 65ක් පන්ති කරලා තියෙනවා. පන්ති වාර පැය දෙකේවා තුනේවා හතරේවා එහෙම පන්ති 65ක් විතර කරලා තියෙනවා. ඒ නිසා තමයි තීච්චර කැපෙනවා ඇත්තේ. හරි. ඉතින් ඔය කට්ටියට දැන් හොඳ මට්ටමක් ඇවිල්ලා තියෙනවා. දැන් බෝඩ් එකත් හොඳට පේනවා ඇති. හොඳට ඇහෙනවා ඇති. හරි. මයික් එකකුත් ගත්තා මම ඇහෙන්නේ නැති නිසා නේ. නැත්නම් අර ලැප් එක ඈත තියලා මම බෝඩ් එකට ඇවිල්ලා කතා කරනවා ඔයකට ඇහෙන්නේ. නේ. දැන් එහෙම ඇහෙන්නේ නැති ප්‍රශ්නත් නැහැ. හොඳට වැඩේ දුවනවා. එහෙම හිතනවා. හරි. ඒ නිසා ඔය කට්ටියගේ වැඩේ කරගන්න ඕන හරියට. දැන් මගේ පැත්තෙන් මම ඔක්කොම දේවල් හදාගෙන තියෙනවා. ඔය කට්ටියගේ පැත්තෙන් ඉතින් නේද? සිග්නලුත් තියෙනවා නම් පැය දෙක ඉන්න බැරි කමක් නැහැ නේ. ටියුට් එකක් මන් දෙනවා නම් නේ. හැමදේම පහසුකම් සලසලා ඔය කට්ටිය තියෙන්නේ වැඩේ කරගන්න එක විතරයි. හරි. දැන් කොහොමත් මේ මාසේ අග වෙනකොට පන්ති හරියෙන් පස්සේ ටියුට් එක මම ක්ලාස් එක තියෙනවා. එතකොට ගන්න පුළුවන්. එතකන් ඔය විදිහට හරි බලාගෙන යන්න. හරි. ඔය එතන අපි ලාභ ප්‍රකාශය කියන එකේ දලලාභේ ගණනය කියන දැන් ආයෙ බලන්න පිටුවන්ක එකේ අවසානම කොටස දලලාභේ ගණනය කරන්නේ විකුණුම් ආදායමේ විකුණුම් භාණ්ඩවල පිරිවැය අඩු කිරීමෙනි. ඊළඟට විකුණුම් ආදායම. ඊළඟ කාල පරිච්ඡේදය තුළ සිදු කරන ලද අත්පිඩි විකුණුම් සහ ණයට විකුණන දෙකෙහි එකතුව විකුණුම් ආදායම විවිධ අත්පිඩි විකුණුම් සහ ණයට විකුණුම් දෙකේම එකතුව මුළු විකුණුම් ආදායම. right. ඊළඟට විකුණුම් පිරිවැය බලන්න. විකුණුම් භාණ්ඩවල පිරිවැය කියන්නේ මෙන්න මේක. ඉතින් විකුණුම් පිරිවැය හොයන හැටි හොඳට බලා ගන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන් විකුණා ඇති විටක එම විකුණන ලද භාණ්ඩ තොගයේ පිරිවැය විකුණුම් පිරිවැය බවට පත් වේ. දැන් මොකද මේ විකුණුම් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය කියන්නේ මේ තියෙන්නේ. මේ තමයි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය නැත්නම් විකිණීමට සූදානම් කළ භාණ්ඩ තොගය කියලා කියන්නේ. විකිණීමට ඉදිරිපත් කළ තොගය. හරිද? ඒ කියන්නේ මුල තොගයට ගත්තු භාණ්ඩ එකතු කරන්න ආපස්සෙ අපුවා භාණ්ඩ ගෙලි කරපුවා පරිත්‍යාග විනාශ වේවා මේ තොගේ අඩු වෙන්න බලපාන්නේ අඩු කරලා ගැනුම් සම්බන්ධ අනික සියලු ජීවය දම් එකතු කරාට පස්සේ නම මොකද්ද විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය. අන්න දැන් බලන්න විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගය සම්පූර්ණයෙන් විකුණා ඇති විටක එම විකුණන ලද භාණ්ඩ තොගයේ පිළිවෙල විකුණුම් පිළිවෙල වේ. ඒ කියන්නේ අග තොගයක් නැත්තම් හරිද ඉතින් මේ දැන් විකිණීමට ඉදිරිපත් කළ තොගය තියෙනවා ඉතුරු වෙලා නැහැ බඩු. එහෙනම් මේකම නේද විකුණුම් පිළිවෙල වෙන්නේ. ඒක තමයි කියලා තියෙන්නේ. විකිණීමට ඉදිරිපත් කරපු තොගය සම්පූර්ණ විකුණලා නම් අග තොගයේ බිඳුවයි නම් මෙතන උත්තරයක් නැත්තම් මේකම තමයි මේකනේ. විකිණීමට ඉදිරිපත් කළ තොගයම විකුණුම් පිළිවෙල බාටපත් වෙනවා. ගොඩක් වෙලාට හිමු වෙන්නේ නැහැ ඉතින්. එහෙත් බලන්න එහෙත් යම් ව්‍යාපාරයක අදාළ කාල පරිච්ඡේදය අවසන් වන විට නොවිකිණී ඉතිරි වී ඇති භාණ්ඩ තොගයද තිබිය හැකියි. එතෙදි නොවිකිණී ඉතිරි වී ඇති භාණ්ඩ තොගයද තිබිය හැකිය. එහෙම තියෙනවා. ගොඩක් ව්‍යාපාර තියෙනවානේ. එවිට විකිණීම සඳහා ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය මේක විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ තොගයේ පිරිවැයෙන් මොකද කරන්නේ? ඉතිරි වී ඇති බඩු තොගයේ වටිනාකම අඩු කළ විට මෙන්න ඉතිරි තොගයේ අඩු කළ විට මොකද්ද හම්බෙන්නේ? විකුණුම් පිරිය හම්බෙන්නේ. දැන් තේරුණාද? විකිණීමට ඉදිරිපත් කරපු සම්පූර්ණ තොගය විකුණුනොත් ඒ කියන්නේ අගේ ඉතිරි තොගයක් නැත්තම් තොගය සම්පූර්ණ විකිණලා මේ උද්දේ මේකම තමයි විකුණුම් පිරිය බාටපත් වෙන්නේ. විකිණීමට ඉදිරිපත් කරපු තොගයයි විකුණුම් පිරියක සමාන වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ඉදිරි තොගයක් තියෙනවා. එහෙනම් ඉදිරි තොගය තිබ්බොත් මොකද කරන්නේ? මේ විකිණීමට ඉදිරිපත් කළ තොගයෙන් අගේ ඉදිරි තොගය අඩු කරන්න දැන් ඒ විකුණුම් පිරිය. අවසාන වශයෙන් මේ විකුණුම් ආදායමෙන් මේ විකුණුම් පිරිය අඩු කරන්න වෙනස දල ලාභය වෙනවා. වෙනස දල ලාභය වෙනවා. පැහැදිලි නේද? පැහැදිලි. හරි. දැන් එහෙනම් අපි කරමු මේ ආකෘතිය ඇඳ ගන්න ඕනේ හැමෝම. පොත ගන්නකො. පොත යනම් මේක ඇඳ ගන්න. නම සහ කාලච්ඡේද ලියලානේ. ගන්නකො රූල් ගන්නකො 2 4 4යි 6යි 8යි 10යි 12යි 15. රූල් 20ක් විතර පල්ලෙහාට ගන්න ආකෘතිය. දැන් මේ උඩරිම එන්න පුළුවන් ඒවා දාලා තමයි මේ ආකෘතිය ඇඳලා තියෙන්නේ. මෙච්චරම තොරතුරු එන්නේ නැහැ සමහරවිට. ඊට වඩා තොරතුරු අඩු වෙන්න පුළුවන් නේ. ගණන් වලින් බලමු. ගණන් දෙකක් පොඩි ගණන් මෙතන දීලා තියෙනවා. පස්සේ අපි ලොකු ගණන් වලට යනවා. මොකද ලාභ ලාභ ප්‍රකාශ කරලා ආයේ දෙකම එකට එකතු කරලා හදනවා නේද? වෙනස සහ ලාභ ලාභ ප්‍රකාශ කියන එකක්නේ. අපි දැන් මේ වෙනද කොටස විතරයි ඇඳගත්තේ. පටන් ගමු. හරි. නොපෙනීමේ ගැටලුවක් නැහැ. හොඳට පේනවා. ලියා ගන්න පුළුවන්. එක්පර ආකෘති ගහ ගන්න බලන්න.
සර් ලියා ගන්නකො පේන්නේ නැතිව තියෙනවා මම කියන්නම්. කියවා ගන්න බැරිව තියෙනවා මම කියන්නම්. හරිද? හොඳයි. හරිද කියව ගන්න පුළුවන්ද? දැන් නම ලියන්න නිමල්ගේ ව්‍යාපාරේ කැමතිනවත් දාගන්න 2020 12:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය එතන විකුණුම් දැන් අත්පිටසා ණයට දෙකම එකතු කරලා දාන්නේ ආපසු එයුම් සුද්ධ විකුණුම් ආපසු එයුම් අඩු කරා මේ අඩු කරනකොට වරහන් දාන්න අඩු කරා කියලා ලියන්න ඕනේ වරහනක් දාපුවාම අඩු කරා කියලා දාන්නවා බලන්න කියලා. ඊළඟට සුද්ධ විකුණුම් තියෙනවා සුද්ධ විකුණුම් හරි ඊළඟට මුල තොගය ගැනුම් මුල තොගය එකතු කරා ගැනුම් මේ වරහන් දාගන්න ආපසු යවුම් දත්තුවා තමයි ආපසු යවන්නේ දත්තු බාන්න ආපසු යවන්නේ අපි උපයෝග පොත්වල කතා කරමු බාන්න ගැලලි පරිත්‍යාග විනාශ වූ තොග ආයවා කඩන්න අඩු කරන්න යන්න එපා මොනවත් එතනින්ම යටින් ගන්න ගෙනීමේ කුලි තීරු ගාස්තු නැව් ගාස්තු ගුදම් ගාස්තු වගේ එකතු කරලා ගන්න. හරිද? ගෙනීම කුලි තීරු ගාස්තු
නැව් ගාස්තු ගුදම් ගාස්තු මේක ඔක්කොම එකතු කරපුවාම මෙන්න මෙතනින් වහලා දාන්න. තා පළවෙනි වල ඉන්නේ මොකද්ද? විකිණීමට ඉදිරිපත් කළ තොගේ. නැත්නම් විකිණීමට සූදානම් කළ තොගේ. විකිණීමට ඉදිරිපත් කළ තොගේ හෙවත් විකිණීමට සූදානම් කළ තොගේ. විකිණීමට සූදානම් කළ තොගේ. විකිණීමට ඉදිරිපත් කළ තොගය නැත්නම් විකිණීමට සූදානම් කළ තොගේ. ඒ ඔක්කොම පළවෙනි වල යන්නේ මෙතන. මෙතන මේ යටින් ඉඳ තියෙනවා නේද කියන්නේ මට ඉඳ මදික සමතෙන් ගත්තේ. ඒකම අගේතිර තොගේ කියලා පළවෙනි උඩේ වරහන් කළ අඩු කරා. මෙන්න මෙතන හදාගන්න හරියට මේ අගේතිර තොගේ අඩු කළ මේ ඉතින්ම ඉස්සරහින් උත්තර ගන්න නැහැ. උලක් පාතින් යන මෙහෙම. උලක් පන්නලා වරහන් දාලා කතිර දාන්න. මෙන්න මේ අඩු කිරීම කරේ විපරම් පිළිය කියන එක අනිවාර්යයෙන් පේන්න ඕනේ නැත්නම් වැරදි. තනි පැත්තට හදනකොට මේ විදිහට හදන්න ඕනේ. හරි? විකරම් පිළිවෙල. දැන් මෙන්න මේ සුද්ධ විකුණු මාදායම තියෙනවනේ. ඒකේ විකුණු පිළිය අඩු කරන්න වෙනසට කියලා දල්ලාභය කියන්නේ. එච්චරයි. දලලාභය. අපි සූත්‍රයක් හැටියට කොට නැගුවොත් දලලාභය සමානයි විකුණු මාදායම ඍණ විකුණු පිළිවෙල. දලලාභය සමානයි විකුණු මාදායම ඍණ විකුණු පිළිවෙල. හරි. දැන් ඔය කට්ටියට මේ වෙනකොට අපි පන්ති 3ක් කරනවා. ඒ කියන්නේ ඉරිදා ඉස්ලාම සෙනසුරාදානේ සෙනසුරාදා මේ ටයිම් එක 8:10 අපි කරනවා. ඊළඟ ඉරිදා රිවිෂන් එක තියෙනවා 10:30 12:00. ඒ ටයිම් එක හැමෝටම පුළුවන්. දැනට ඉරිදා 8:10ක් පන්තියක් තියෙනවා 2021 ළමයින්ගේ. අදත් 10 මාර්ට 2021 ළමයින්ගේ පන්තියක් තියෙන කට්ටිය සිලබස් ඉවර කරලා දෙන්න. අපි අර පේපර් ක්ලාස් එකක් කරා දවස් 20ක් මම නොමිලේ ක්ලාස් එකක් කරා 2012 ඉඳන් 2020 දක්වා සියලුම MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරා. උදේ පාන්දර 5-7. හරි. තමයි ටිකයි ආවේ. මට කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ වෙලාවේ හැමෝටම පුළුවන් ඉතින් අර කම්මැලිකමන තියෙන ළමයි උදේ හැරෙන්න කම්මැලිනේ. එහෙමනේ. ඒ කට්ටිය විභාග කිට් වෙච්චාම අපි ඔන්ලයින් තිබ්බත් නැතත් මේ ක්‍රමයට කොහොමත් මේ පේපර්ස් ටික කරනවා අවුරුදු 10ක 12ක MCQ පේපර්ස් ටික සාකච්ඡා කරලා දෙනවා. හරිද? ඊළඟ තව පන්තියක් තියෙනවා අර රත්නපුරේ ළමින්ට කරන එකක් අඟහරුවාදා 10 12. ඒක ළමයි 50ක් විතර ඉන්නේ. හරි? අඟහරුවාදා 10 ඉඳන් 12 දක්වා. ඒකටත් ඔය කට්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඒ වෙලාවට පන්තියක් නැත්තම් ඉස්කෝලෙත් නෑනේ දැන් මොනවත් හම්බෙන්නේ නැහැ දැනුමනේ. ඒ තියෙන පන්ති ටිකට එන්න. මේකට අනිවාර්යයි මේකටත් අනිවාර්යයි මේකටත් එන්න පුළුවන්. අඟහරුවාද 10 ඉඳන් 12 දක්වා. හරිද? මම ඒකේ අර පේපර් එක දානවා. PDF එකක් දාන්න. ඒ කට්ටිය ගම් වල ඇතිනේ මේ print out එහෙම ගන්න තැන නැද්ද? ටවුන් එක වහලා තිබ්බට ගම් වල දැන් තියෙනවා. දැන් අපේ ගමෙත් තියෙනවා. හරි? අපේ ගෙවල් දෙක තුනක් එහා පැත්තේ තියෙනවා සති පාසල අරන් දෙනවා print out අරන් දෙනවා. ඒ වගේ තියෙනවා දැන් ගම් වලට ව්‍යාපාර ඇවිල්ලා තියෙනවා. ටවුන්ටම යන්න ඕනේ print out එකක් ගන්න. ගෙවල් 7ක් විතර යන දෙපැත්තට print out එකක් ගන්න. PDF එකෙන් ගන්න පුළුවන්. එතන මේ ෆෝන් වලට දාලා බලා ගන්න අමාරු නම් මේ විදිහට print out ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ලින්ක් එක මම හැම එකම දාන්න මේ තුනම මම දාන්න. තුනම කට්ටිය group එකට දානවා. ඔය පන්ති තුන තමයි දැනට ඔය කට්ටියට තියෙන්නේ. තව ඉස්සරහට පන්ති වැඩි වෙනවා. පාන්දරටත් පන්ති දාන්න. විභාග කිට් වෙච්චා. හරි? දැනට ඔය ටිකට අපුම ඇති. රිවිෂන් එකට අනිවාර්යෙන් එන්න හැමෝම. හරි? අපි ඒකේ තව අලුත් තියරි කොටස් එහෙම කතා කරන්න තියෙනවා. පැය දෙකම ඉන්න ඇවිල්ලා. හරි තව එකපාරක් කියන්නම්. පරීක්ෂේත්‍රන බලන්න විකොණම් ආපස්සේ බඩ කරා සුද්ධ විකොණම්. හරි මුලතොගය ගැනෝ ආපස්සෙම භාණ්ඩ ගැනීම පරිත්‍යාග විනාශෝ තොග. ගෙන ඊමේ කුලි තීරු ගාස්තු නැව් ගාස්තු ගුදම් ගාස්තු මේ ටික එකතුවක් ගන්න විකිණීමට ඉදිරිපත් කළ තොගය නැත්නම් විකිණීමට සූදානම් කළ තොගය කියලා ගන්න. විකිණීමට සූදානම් කළ තොගය. අගේ තියෙන තොගය අඩු කරා ආව උත්තරේ විකුණුම් පිළිවෙල. මෙන්න මේ දෙක දැන් බලන්න ඕනේ. විකුණුම් ආදායමේ විකුණුම් පිළිවෙල අඩු කරන්න වෙනස දල ලාභය. වෙනස දල ලාභය. ඔය ආපුතෙන් පාඩම් කරගන්න ඕනේ. එක ගානක මේ ඔක්කොම ආව වෙන්නේ නැතුවේ මේ ගැනුම් වලින් මේ හතරම දෙන්නේ. එකතු කරන්නත් මේ
හතරම දෙන්නේ එකක් දෙකක් දෙන්නේ. එතකොට ආකෘතිය ගොඩක් පොඩි වෙනවා ගණන් වලදී. මේක තමයි ඉන්න පුළුවන් උපරිම ආකෘතිය. ඊට වඩා ඉන්නේ. හරි. එහෙනම් මේක වකනවා. දැන් අපිට ගණන් දෙකක් දීලා තියෙනවා. බලන්න ඒක ගන්න පුළුවන් කියලා ගණන් දෙක. එක දෙක කියලා අභ්‍යාස දෙකක් අපිට දීලා තියෙනවා. තිසරගේ ව්‍යාපාර බලන්න පළවෙනි අභ්‍යාස. තිසරගේ ව්‍යාපාරේ ගෙනුම් කාල පරිච්ඡේද 2012 දිනේන අවසන් වූ අතර පහත තොරතුරු ඔබ වෙත ලබා දී ඇත. පොඩි තොරතුරු ටික මේ බලන්න. ගැනුම් තියෙනවා, විකුණුම් තියෙනවා, පැටවුම් කොලි, ගෙන ඒම කොලි 20යි 20 එකයි එක තොගේ කියන්නේ මුල තොගේනේ. දින වලින් හොයාගන්න පුළුවන් මුල දගද කියන. 20යි 20 12යි 31 බඩු තොගේ අග තොගේ. 2020 12යි 31 අවසන් වර්ෂය සඳහා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය විකුණුම් පිරිවැය දරලා ගණනය කරා. අයිතම පහයි තියෙන ඔක්කොමනේ. මහා ලොකු ගාණක් නෙමෙයි. ඒක අපි ඉස්සලා ආකෘති රූල් 20ක් දාන්නන්නේ. මේක රූල් පහක් ඈ පල්ලෙහාටම බඳින්න. එච්චරයි ඕන. නම සහ කාලච්ඡේද අනිවාර්යයි. ඉස්සරගේ ව්‍යාපාර. ඉස්සරගේ ව්‍යාපාර. 2020 12යි 31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශය දහස් වලිනුත් ලියමු නේ. එකට දෙකට දශමයෙන් නැලිත්වා පුළුවන් දශම ඉන්නේ දෙකයිද තියෙන්නේ. ඔය වගේ ප්‍රකාශ ගහන්න බලන්න. තිසරගේ ව්‍යාපාරය. තිසරගේ ව්‍යාපාරය 2020 12යි 31 අවසන් වර්ෂය සඳහා 2020 12යි 31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය වෙළඳ ප්‍රකාශනය වෙළඳ ප්‍රකාශනය තිසරගේ ව්‍යාපාරය 2020 12යි 31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය දහස් වලින් උඩ දහස් කියලා ලියන්න. දහස් කියලා ලියන්න. හරි. එතන මම මේක තියෙන ටික ලියන්නම්. විකුණුම් තියෙනවා. මේක නැති ඉඳ තියලා ලියන්න දෙයක් නැහැ. කෙලින්ම මුලින් ඉඳන්ම ලියන්න යන්න පුළුවන් තොරතුරු ටිකයි තියෙන්නේ 168යි විකුණුම් දහස් වලින්. ආපස්සේ පොරක් දීලත් නැහැ නේ. මුලත් ඔගේ 15යි. එකතු කරා ගැනුම් 75යි. මුලත් ඔගේ 15යි. එකතු කරා ගැනුම් 168යි. දහස් වලින් ගන්නකොට sorry ගැනුම් 75යි නේ. ගැනුම් 75යි. දැන් ගැනුම් වලින් අඩු වෙන්න මොනවද තියෙනවද මේක? පාන්න ගැල්ලිත් නැහැ, පරිත්‍යාගත් නැහැ, විනාශ වෙලත් නැහැ, ආපසු වෙලත් නැහැ මොනවද නැහැ නේ. දැන් අර ගෙනුත් සම්බන්ධ වියදම් ටික විතර මෙතන දාන්න තියෙන්නේ. පැටවුම් කුලි. පැටවුම් කුලි 85යි කියන්නේ 8500 කියන්නේ 8.5යි. දහස් වලින්. ගෙන ඒම කුලි. ගෙන ඒම කුලි 9.5යි. ඔච්චරයි. මුලතොගේ තියෙනවා ගැනුම් තියෙනවා. ගැනුම් සම්බන්ධ වියදම් දෙකක් තියෙනවා. ගොඩක් තොරතුරු නෑ මේක. දැන් මේ ටික එකතු කරවම මොකද දෙන්නේ අපිට? විකිණීමට ඉදිරිපත් කළ ඔගේ 10 10 18යි 28යි 9 10 108යි. බලන්න දෙකේ විකිණීමට ඉදිරිපත් කළ තොගේ 108ක් වෙනවා. විකිණීමට සූදානම් කළ තොගේ නැත්නම් විකිණීමට ඉදිරිපත් කළ තොගේ 108යි. 10 10යි 10 18 28 9 10යි 108යි. 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 මේක අපි අගේ තිර තොගේ අඩු කරමු.
අග ඉතිරි තොගේ. අග ඉතිරි තොගේ කීයද 20යි 10 වලින්නේ 20යි. දැන් මෙහෙමයි රූලක් පන්නලා දාන්නේ ඉතින්. මේ හරියට එන්න ඕනේ විකුණු පිරිවැය. මේ මෙතන එන්න ඕනේ. එතකොට අපි මේකට කියනවා විකුණු පිරිවැය කියලා. විකුණු පිරිවැය කියලා කියනවා. කීයද 8යි 10න් දෙකක් 8යි. දැන් අවසන් කරන්න දරලාභය. 8න් 8ක් බිඳුවයි 16න් 8ක් 8යි. මෙතන උත්තරේ. දරලාභය 80යි. දරලාභය කීයද 80යි. දරලාභය 80යි. අවසන් කරන්නකෝ ඒ ගානේ තුන. දැන් මේක අපිට අහලා තියෙන උත්තර තුනම තියෙනවනේ. විකිණීමට ඉදිරියපත් කළ භාණ්ඩවල පිරිවැය කියන්නේ මේක 108යි 1,08,000යි දහස් වලින් 108යි කියන්නේ 1,08,000යි විකුණුම් පිරිවැය කියන්නේ මේක 88,000යි දරලාභය කියන්නේ 80,000 දරලාභය කියන්නේ 80,000 ඔයාලා අපිට උත්තර ටික වෙනම ලියන්නත් පුළුවන් හරි මේක අහලා තියෙන නිසා ලියන එක නම් හොඳයි වගේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය මේක දහස් වලින් හදපු නිසා අපි බිඳුත් එක්ක ලියමු නේ 1,08,000යි විකුණුම් පිරිවැය දෙක විකුණුම් පිරිවැයවිල්ලා 88,000 තුන දරලාභය 80,000 ඔය විදිහට උත්තර ටික ගලපලා ගන්න දැන් එන්නේ හරි දෙවලද පොඩි ගන්න පොඩි ඉලක්කම් ටික ගන්න ගලපන්න තියෙන්නේ දැන් ඔය විදිහට වෙනදකින්ම හුරු වෙන්න කල්පත් අපි කරලා තියෙනවා මොකද දැන් ඉස්සරහට අපිට මේක හවුල් ව්‍යාපාර හදද්දි මේ ආකෘති වැදගත් වෙනවා සමාගම් හදද්දි මේ ආකෘතියටමයි යන්න තියෙන්නේ ඉස්සරහට මූල්‍ය ප්‍රකාශ වර්ග ගණනාවක් අපිට කතා කරන්න තියෙනවා හරි මොකද හවුල් ව්‍යාපාරට ලකුණු 20ක ගාණක් විභාගය හම්බ වෙනවා සමාගම් වලට ලකුණු 41 ගාණක් හම්බ වෙනවා ලාභ අනුකූල නොගස් සංවිධානයට ලකුණු 20ක ගාණක් හම්බ වෙනවා තනි පුද්ගල ගාණක් එන්නේ නැහැ ව්‍යාපාර මේ විභාගෙට නැත්නම් අපි මේක කරනවා ගැළපෙන 20ක් ඒ ගැළපෙන 20 හවුල් වලටත් වෙනවා සමාගම් වලටත් වෙනවා අනිත් හැම පාඩමකටම ඒ ගැළපෙන ටික ඒ ගැළපෙන ටිකයි අපිට වැදගත් වෙන්නේ හරි එහෙනම් දැන් මේක ඉවරයි දෙවෙනි ගානත් පටන් ගන්න දෙවෙනි ගාන ඉවර කරලා මට උත්තරේ දාන්න බලන්න හදලා ඉවරේ නැහැ බං කරන්න දැන් ආකෘති පොඩක් නිර්මාණය කරගන්න හරියට අය පස්සේ මේ රිංගවන්න බෑ මුලතොගේ තියෙනවා ගෙනීමේ කුලී පැටවුම් බෑම කුලී ඒ කියන්නේ මේ හරි එකතු වෙනවා ගැලුම් වලට අගතොගේ තියෙන ආපස් එවුම් දෙනන විකරම් වලින් ආපස්සේ මඩු කරන්න වෙනවා ගැනුම් තියෙනවා ආයාත් තීරුගාසු කියන්නේ ගැනුම් සම්බන්ධ වියදමක්මයි මේ ගැනුම් ගාවට එකතු වෙන්න තියෙන එකක් ඒක ගැනුම් වලට එකතු වෙන්න තුනක් තියෙනව නේද ගෙනීමේ කුලී පැටවුම් බෑම කුලී ආයාත තීරුගාස්තු ආපසු යැවුම් ගැනුම් වලින් අඩු වෙන්න තියෙනවා එතනින්ම අඩු කරන්න ඕන ආපසු යැවුම් එකක් අඩු වෙන්න තියෙනවා හරි ආකෘතිය ඉස්සෙල්ලා ගහගන්න බලන්න ඒකට දාලා
तर सितारा व्यापारය 2020 12:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය 2020 12:31 අවසන් වර්ෂය සඳහා වෙළඳ ප්‍රකාශනය නොමෙන් දෙන්නේ මොළතොගය ගැනුම් එකතු වෙනවා ගැනුම් වලින් තමයි අපස්සේ ඒව මඩු කරන්නේ තත්වානේ අපස්සේ යවන්නේ විකුණුම් වලින් අපස්සේ ඒව මඩු කරගන්න ඉඩ තියා ගන්න ඕනේ ඒතර ගැනුම් සම්බන්ධයෙන් අපි දරන වියදම් තුනක් මේක දීලා තියෙනවා මොනවද ගෙනීමේ කුලිය තියෙනවා පැටවුම් බෑම කුලිය තියෙනවා ආයාත තීරුගාස්තු තියෙනවා හරි එතන මේක තමයි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ තොගය කියලා තුනේ විකිණීමට ඉදිරිපත් කළ තොගය අගේ තිර තොගය අඩු කරා මෙන්න විකුණුම් පිළිවෙල වෙනස දල ලාභය පේනවනේ හරි ඔන්න ඔය ටික තමයි හදන්නේ ඔය ටික හදපුවම හරි අපි කරපු ආපෘතියත් එක්කලා අදාළ තොරතුරු ටික දාලා හදාගන්න හරි අද අපි ලාභ ගිණුම් ආකෘතියත් කතා කරනවා එතකොට ලබන සතියේ කෙලින්ම ගැළපිලිය අගතෝගේ ගැළපිලි නම් ගැළපිලි පටන් ගන්නවා මේ ටියුට් එකේ විතරක් ගැළපිලි තියෙනවා 16ක් මේ ටියුට් එකේ ගැළපිලි 16ක් තියෙනවා ඒතර මේකෙන් තනි ව්‍යාපාර අවසාන ඉවර වෙන්නේ නැහැ තව ටියුට් එකක් තියෙනවා හරි ඒ ගැළපිලි 20ක් අපිට කරන්න තියෙනවා අරසාධක බාරකාර වැට් බදු ගැළපිලි මේකේ නැහැ ඒවා තියෙන ඊළඟ නිබන්ධන හැම ගැළපිල්ලකටම වෙන වෙනම අභ්‍යාස කරනවා. හරිද? ගැළපිලි වලින් තමයි ළමයි පන්ති වලින් හැලෙන්නේ. ගොඩාක් අයට හරියට අල්ලගන්න බෑ ගැළපිලි ටික. හරිද? ඉතින් අපි ඉතාමත් මෙහිට ගැළපිලි ටික කියලා දෙනවා. එක එක ගැළපිල්ලට වෙන වෙනම අභ්‍යාස කරනවා. ඔය කට්ටියගේ වැඩේ තියෙන අනිවාර්යෙන් පන්ති ටිකට සම්බන්ධ වෙන්න ඕන. ඒතර ආවේ නැත්තම් මගින් ආවොත් ගැළපිලි බැරි වෙයි. ඒතර මට කරන්න දෙයක් නෑ. හරි මං හැමදාම කියලා පටන් ගන්නෙ. ඉතින් මේ ඔය කට්ටිය අතරම හොඳයි. ඉතින් ගිය සැරේ ළමයි හැම භාගයට භාගයක් හැලුණා ගැලපෙන්න ටික ඉවර වෙනකොට. ගොඩාක් අය පන්තිෙන් අයින් වුණා. හේතුව ඉතින් තේරෙන්නේ නැහැ. ඒකට හේතුවත් ඒ කට්ටිය ගාවම තියෙන්නේ මේ පන්තියට එන්නේ විඩෙන් විඩ. මාසෙ මුල එනවා එකක් දෙකක් එනවා මැද නැහැ අග අන්තිමට එනවා. එහෙම තියෙනවා. හරිද? එහෙම වුණොත් අමාරුයි. ඒ කට්ටිය හොඳයි පන්තියේ දිගට සහභාගී වෙනවනේ.
ඒ උත්තරේ ආපහු දාන්න බලන්න හරි අවසන් කරපු අය. දෙසිය 30යි තාරුද්‍ය බලමු 230 මේ කටි දාන්න හදලා ඉවර කට්ටි සකවුරුද ඉවරුනේ උත්තර දාන්න ඉවරනවා හරි මේකම ආවත් කරන්නේ නැහැ අපේට උත්තර දාන්න ඔව් හරිද සකවුරුද ඉවරුනේ දාන්න උත්තරේ අයියේ මේක යන්න අමාරුයි මේ වාක්‍ය බලන්න කියන තියෙන අමාරුයි මේ වෙනස් කරන්න බෑ තව විනාඩි පරිත්‍යාග අමිරු නැද්ද දෙසිය 20යි ඉරේෂාදින් මගෙන් ගිහලා නේ කවුද හදලා ඉවරුනේ 230යි හොඳයි දැන් කීප දෙනෙක් උත්තර දැම්මා හරි මම හදන්නම් දැන් බලා ගන්න අනිත් පැත්ත දැන් ගොඩක් ඉවර ඇති මුලතොගේ 100 මුලතොගේ 80යි 10 වලින් එතකොට ලේසි එකතු කරා මුලතොගේ 80යි 1 කියන මුල 1231 ළඟනේ ගෙනීමේ කුලී 10යි ගෙනීමේ කුලී 10යි පැටුම් බෑම කුලී 5යි අගතොගේ 90යි අගතොගේ කීයද 90යි ආපස්සෙම 60යි ආපස්සෙම 60යි ආපස්සෙම කියන්නේ විකරපණේ ආපස්සෙ යන්නේ උඩට යන්නේ එක ආපස්සෙම ඊළඟට ගැනුම් 400යි එතන ගැනුම් 400යි ආයාත දීර්ඝාසු 30යි ආපස්සෙ යවුම් 55යි මෙතනින් අඩු කරන්න
විකුණුම් 670 කොච්චරයි හරි මම හොඳට ඉවරයි ඒක තුන් ටික දාගන්න සුද්ධ විකුණුම් ආදායම වෙනවා 610ක් නේ 610 ඊළඟට මෙන්න මෙතන පොඩ්ඩක් කල්පනාවෙන් හදාගන්න 480යි 490යි 525යි එකෙන් 55ක් අඩු කරලා එකපාරම උත්තර දාන්න පුළුවන් 12 5ක් 7යි 470 මෙතන එනකොට උත්තර විකිණීමට ඉදිරිපත් කළ තොගේ 470ක් කියන බලන්න හරියට 480 490 520 525 එකෙන් 55ක් අඩු වෙන්න තියෙනවා හරි 17 9ක් 8යි 380යි විකුණුම් පෙරේ 380ක් ඉන්නවා 9 17යි 4යි හරි දැන් දරලාභය කියන්නේ මේ දෙක අතර වෙනස නේ මේක මේක අඩු කරනවා කොලෙන් 8ක් 3යි පහෙන් 3ක් 2යි ඔව් හොඳයි 200 ඒ ගොඩක් කඩවිලා තියෙනවා දරලාභය 230යි ඒ විදිහට හදාගන්න කැල්ලකින් හදන්න හුරු වෙන්න ගැටුවක් නෑ ඒක මොකද විභාගයේ කැල්ලක් පාවිච්චි කරන්න පුළුවන් නිසා කැල්ලයක් දැන් මම ගන්න ඕකට හුරු වෙන්නත් එපා නේද නැත්තම් විභාගයට යනකොට කැල්ලයක් කරන් ගියපුවාම විභාගයට ගිහිල්ලා කැල්ලයකට ආයෙ හුරු වෙන්න එපා විභාග ශාලාවේදී නේද දැන් මේ දම කැල්ලයක් පාවිච්චි කරන්න මට ඉතින් කැල්ලයක් පාවිච්චි කරන්න හුරු නෑ කියන්නේ කැල්ලයකට වඩා ඉක්මනට මට එකතු කරන්න පුළුවන් සාමාන්‍ය හරි ඔය විදිහට එහෙනම් මේක අවසන් කරගන්න දැන් පොතේ මාතෘකාව ලියා ගන්න ලාභ ප්‍රකාශය දැන් මේ වෙළඳ ප්‍රකාශනේ කරේ ලාභ ප්‍රකාශ අපි ආකෘතිය අඳිනවාද ලා තියෙනවා විනාඩි 40ක් තියෙනවා කරන්න පුළුවන් ඉක්මන් කරන්න පිටුවංක 2 ටියුටේ නදක් තමයි අහගෙන හරි ඉන්න සුද්ධ ලාභය ගණනය කිරීම සුද්ධ ලාභය ගණනය කිරීම බලන්න දල ලාභයට ව්‍යාපාරයේ අනෙකුත් ආදායම් සියල්ල එකතු කර වියදම් සියල්ල අඩු කර සුද්ධ ලාභය හෝ සුද්ධ අලාභය හෝ ගණනය කරනු ලබයි. දැන් මම ඉස්සලත් කිව්වා දැන් මේ වෙළඳ ගිණුමේ තියෙන්නේ නැත්නම් වෙළඳ ප්‍රකාශනය කියන එකේ තියෙන්නේ එක ආදායමයි එක වියදමයි. නේද? තියෙන එකම ආදායම තමයි විකුණුම් ආදායම. තියෙන එකම ආදායම විකුණුම් ආදායම. තියෙන එක වියදම මොකක්ද? විකුණුම් පිරිවැය කියන වියදමනේ. දැන් ඔය දෙක අතර වෙනසන අපි දලලාභය කියලා ගත්තේ. නමුත් මීට වඩා ආදායම් ගණනාවක් ව්‍යාපාර ලෝකේ තියෙනවානේ. වියදමුත් රාශියක් තියෙනවා. එහෙනම් සුද්ධ ලාභය කියන්නේ මේ සියලු ආදායම් සියලු වියදම් මේකට ගලපන්න ඕනේ. මේකම කොටසක් තමයි ලාභ ප්‍රකාශය කියලා කියන්නේ. දලලාභයටම තමයි අපි ආදායම් එකතු කරන්නේ. ඒකෙම තමයි වියදම් අඩු කරන්නේ. ඒකට කියනවා සුද්ධ ලාභය කියලා. ඒ සදා අපි ලාභ ප්‍රකාශනයක් අදිනවා. ලාභ ප්‍රකාශයක් පිළිගන්න කරනවා. බලන්න දලලාභයට ව්‍යාපාරය අනිකුත් ආදායම් සියල්ල එකතු කර වියදම් සියල්ල අඩු කර සුද්ධ ලාභය හෝ සුද්ධ අලාභය හෝ ගණනය කරයි. මේ කාලච්ඡේද ලාභය ලෙස හඳුන්වනවා. කාලච්ඡේද ලාභය නැත්නම් සුද්ධ ලාභය. මේ බලන්න. ලාභ ප්‍රකාශයේ වියදම් අයිතමයන් පෙන්눔 කිරීමේදී ගිණුම් කරන පරිචය අනුව ප්‍රධාන ශේෂ හතරක් යටතේ වර්ග කර පෙන්눔 කරේ. එනම් බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. දැන් වියදම් අපි වර්ගීකරණයක් කරනවා ලාභ ප්‍රකාශ. මොකද නැත්තම් අපිට හඳුනා ගන්න අපහසුයි. ගොඩාක් වියදම් ගොඩේ දාපුවාම අපේ හැදෙන්නේ. අපි හඳුනා ගැනීමේ පහසුව කතා ප්‍රධාන ශීර්ෂ හතරක් යටතේ වියදම් වර්ගීකරණයක් කරනවා. මොකක්ද මේ ශීර්ෂ හතර? එකට අපි කියනවා බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම්, මූල්‍ය වියදම්. හරිද? සමහර අවුරුද්දවල තදයටම මාකස් ස්කීම් එක හදනවා. එතකොට මේ වියදම් අයිතම වෙන එකට මාරුණත් ලකුණු දෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා බෙදා හැරීමේ වියදම් වලට යන්නේ මොනවද කියන එක අපි හරියටම දාන්න ඕනේ. පරිපාලන වියදම් වල එවුවා නේ වෙන එකට යනවා ඒකට දාන්න එපා. හරියටම දාගන්න හුරු වෙන්න. අපි කතා කරමු මේවට කොහොමද ගලපන්නේ කියන කාරණේ. හරි. බෙදා හැරීමේ වියදම් බලාගන්න. selling and distribution expenses කියන්නේ. බෙදා හැරීමේ වියදම්. මොකද මේ බෙදා හැරීමේ වියදම් කියන්නේ?
දැන් අපි විකිණීම හා බෙදා හැරීම කියලා එකට සාමාන්‍යයෙන් දාන්නේ. නමුත් මේක අර නැවත වර්ගීකරණයක් කරලා තියෙනවා විකුණුම් වියදම් සහ බෙදා හැරීම වියදම් කියලා දෙකක් හැටියට. එහෙම ඕනේ. බෙදා හැරීම කියලා විකුණුම් සහ බෙදා හැරීම දෙකම එකට දාන්න පුළුවන්. මොනවද මේ? මේව තියෙන්නේ. ව්‍යාපාරයේ විකුණුම් ප්‍රවර්ධනය ඇති කරනවා. විකුණුම් ප්‍රවර්ධනය කරනවා කියන විකුණුම් වැඩි කර ගන්නවා කියන එක. ව්‍යාපාරයේ විකුණුම් ප්‍රවර්ධනය ඇති කරමින් විකුණුම් පරිමාව වැඩි කර ගැනීම සඳහා දරන වියදම් විකුණුම් වියදම් වේ. නිදර්ශන වශයෙන් ප්‍රචාරණය. ඔන්න විකුණුම් ප්‍රවර්ධනය කිරීම සඳහා දරන වියදම් නේ. ප්‍රචාරණය දන්නවනේ ටීවී එකක් බැලුවොත් වැඩිම හරියක් තියෙන ප්‍රචාරණ දැන්වීමනේ. ප්‍රවෘත්ති බලන්න ගියොත් නේද ප්‍රවෘත්ති අතර කොච්චර දැන්වීම පෙන්වනවා. ඊළඟට කතාවක් බලන්න ගියොත් කොච්චර ප්‍රචාරණ දැන්වීම තියෙනවද? ප්‍රවෘත්තියට වඩා කතාව අස්සේ තමයි වැඩිම ප්‍රචාරණ දැන්වීම. ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ මිනිස්සු ප්‍රවෘත්තියටත් වඩා බලන්නේ කතාවනේ. එහෙම ජනප්‍රිය කතා තියෙනවා. හරි. ඒ අතරේ පෙන්වන්නේ ඇයි ප්‍රචාරණ දැන්වීම. ඒතර මිනිස්සු වැඩි ප්‍රමාණයට යනවා. වැඩිම පිටසක් නරඹන මොකක් හරි නිලනාට්‍යයක් තියෙනවා නම් ඒක අතර තමයි ප්‍රචාරණ දැන්වීම වැඩියෙන් බල කරන්නේ. ඒකට ඒක රේට් එකත් වැඩි. සාමාන්‍ය විනාඩියකට රුපියල් ලක්ෂ 2ක් 3ක් වැය ගන්නවා. විනාඩියකට. තත්පර 60ක දැන්වීම සඳහා ලක්ෂ 3ක් විතර යනවා. 8-9 අතර පැය වගේ රූපවාහිනිය. ඒක නාලිකාවල වෙනස් වෙනවා. හරි. ඒතර ජනප්‍රියතාවය අනුව තමයි ඒක නැදී පවතින. ඒක නිසා ජනප්‍රිය කරන්න එක එක ක්‍රමය නාලිකා අනුගමනය කරන්නේ. නිකන් ගිහිල්ලා සල්ලි දෙනවනේ. එක එක වැඩසටහන් තියෙනවා. ඒ අර ජනප්‍රිය ගන්නේ. හිරු ඇහුව සල්ලි තමා ගියේ නේද? සල්ලි බෙදනවා කියලා. ඒක කරන්නේ අර නාලිකාව ජනප්‍රිය කරගන්න. නාලිකාව ජනප්‍රිය කරගත්තා කියන්නේ ඒ කියන්නේ අනික් පැත්තෙන් විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ දැන්වීම හරහා ලබා ගන්න. හරි. ටෙලි නාට්‍යයක් ගන්න නිෂ්පාදකයාට ලක්ෂ 50ක් දෙනවා. ලක්ෂ 50ක් දීලා ඒකෙන් ඒ කට්ටිය ඒක වාර දෙකක් විකාශනය කරනකොට ඒ ලක්ෂ ගන්න හම්බ කරගන්න. ඒක ටික සුද්ධ ලාභ දිගට වෙනවා. ඒ වගේ தත්ත්වයක් තමයි මේ ප්‍රචාරණය හරහා කරන්නේ. ඒතර විකුණුම් වියදම් වශයෙන් ප්‍රචාරණේ ඇසුරුම් ගාස්තු. මේ ඇසුරුමක් තුළනුත් ලොකු ප්‍රචාරණයක් හම්බ වෙනවනේ. ඇසුරුම් ගාස්තු යනාදී පෙන්වුම් කළ හැකියි. එමෙන්ම විකුණුම් ප්‍රමාණය වැඩි කර දේශීය හා විදේශීය වශයෙන් වෙළඳපොළ පුළුල් කර ගැනීම සඳහා භාණ්ඩ තොග බෙදා හැරීමේ කටයුතු වෙනුවෙන් දරන වියදම් බෙදා හැරීම වියදම් නම් භාණ්ඩ ප්‍රවාහනය නිෂ්පාදනය කළ පාරිභෝගික අතටපත් කරන්න වියදම් දරන්න වෙනවනේ. ඒවට කියනවා බෙදා හැරීමේ වියදම් කියලා. උදාහරණ ගමන් වියදම්. විකුණුම් සේවක කොමිස්. ඊළඟ බෙදා හැරීමේ මෝටර රථ ධාවන වියදම්. මේක ටිකයි තියෙන්නේ. තව අපි ආකෘතිය ගහගමු. ඊට වඩා වියදම් තියෙනවා බෙදා හැරීම ආශ්‍රිතව. හරි. දල වශයෙන් බලා ගන්න විකුණුම් වියදම් වලට දාලා තිබ්බා ප්‍රචාරණයේ අසුරුම් දාස්තු වගේ දෙකක්. ඊට අමතරව බෙදා හැරීම වලට දාලා තියෙනවා ගමන් වියදම්, විකුණුම් කොමිස්, බෙදා හැරීමේ මෝටර රථ ධාවන වියදම්. තව තියෙනවා අපි මේක විකුණුම් වියදම් වෙනමයි බෙදා හැරීම වියදම් වෙනම බෙදන්න යන්න එපා. විකුණුම් සහ බෙදා හැරීම වියදම් කියලා එක ශීර්ෂයකට ඔක්කොම ටික දාමු. හරි. ඊළඟට පරිපාලන වියදම් කිරියත් හඳුනා ගමු. පරිපාලන වියදම් මොකද්ද? ව්‍යාපාරයක් ආයතනයක් ලෙස දෛනිකව මනාව පවත්වා ගැනීම සඳහා දරන වියදම් ආයතන වියදම් ඒකෙත් ආයතන හා පරිපාලන කියන දෙකක්. හැබැයි අපි ලාභලා ප්‍රකාශය පෙන්වන්නේ ආයතන හා පරිපාලන කියලා එක ශීර්ෂයක් හැටියට. ව්‍යාපාරයේ ආයතනයක් ලෙස දෛනිකව මනාව පවත්වා ගැනීම සඳහා දරන වියදම් ආයතන වියදම් වේ. නිදර්ශන වශයෙන් කඩකුලිය. ආයතන පවත්වා ගන්න කඩකුලියක් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ වෙන අයගේ බිල්ඩින් එකකට අපේ ව්‍යාපාර තියෙන්නේ. ඒ සදා කුලියක් ගෙවන්න ඕන. කඩකුලිය. විදුලි ගාස්තු ගෙවන්න ඕන. රක්ෂණ වරිපණම් නේ ඒවා ගෙවන්න ඕන. එබැවින් ව්‍යාපාරයේ මනාව පරිපාලනය කිරීම සඳහා දරන වියදම් පරිපාලන වියදම් නම් වේ. මොනවාද පරිපාලන සඳහා දරන්නේ? සේවක ඇටොප්පා වේතන. දැන් සේවකයෝ ඉන්නවා නම් ඒ කට්ටියට පඩි ගෙවන්න ඕන. නැත්නම් ආයතන නඩත්තු කරගෙන යන්න බෑ. නේද? ලිපිදාවේ ගාස්තු ගෙවන්න වෙනවා. දුරකථන බිල් ගෙවන්න වෙනවා. තැපැල් ගාස්තු, සේවක සුබ සාධනය සඳහා වියදම් දරන්න වෙනවා. තව ඉතින් ආයතනයේ තියෙන ගොඩනැගිලි ෂෙයා වෙනවා. නේද? යන්ත්‍ර සූත්‍ර ෂෙයා වෙනවා. ලී බඩු ෂෙයා වෙනවා. ඒවත් මේකට අයිති වෙනවා. හරි? ආයතනයේ පැවැත්ම සහ පරිපාලන. පවත්වන්නයි පරිපාලන කටයුතු සඳහා දරන වියදම් ආයතන හා පරිපාලන වියදම් කියලා පොදුවේ නම් කරන්න පුළුවන්. මේක අපිට තියෙනවා දැනට දීලා විදුලිය, කඩකුලිය, විදුලිය, රක්ෂණය, වරිපණම් නේ. ඊළඟට සේවකට උපා වේතන, ලිපි ද්‍රව්‍ය, දුරකථන, තැපැල් ගාස්තු, සේවක සුපසාධක වියදම් ඒවා හඳුනා ගන්න පුළුවන්. ඊළඟ වෙනත් වියදම් කියන්නේ මොනවද? වෙනත් වියදම් කියන්නේ ආයතන හා පරිපාලන වලට දාන්න නැති. විකුණුම් සහ බෙදා හැරීම වලට දාන්න නැති. තව තියෙන මූල්‍ය වියදම් එක පස්සේ මේක දාලා තියෙන්නේ මූල්‍ය වියදම්. ඔය තුනට දාන්න නැති තව වියදම් ව්‍යාපාරික තියෙනවානේ. මොනවා වගේවද බලන්න.
දැන් විවිධ වියදම් ගත්තොත් අපිට දාන්න එකක් තියෙනවා. විවිධ වියදම්. දැන් විවිධ වියදම් කියපුවාම ආයතන හා පරිපාලනත් නෙවෙයි. විකුණුම් සහ බෙදා හැරුණොත් නෙවෙයි. මූල්‍ය වියදරුත් නෙවෙයි. එහෙනම් ඒක දාන්නේ වෙනත් වියදම් කියලා ශීර්ෂය. තව පරිත්‍යාග වාගේ. ඊට පස්සේ පාඩු වෙනව හැම එකක්ම වෙනත් වියදම් නේ. යන්ත්‍ර විකිණීමේ පාඩුවක් ආවා. මෝටර රථ විකිණීමේ පාඩුවක් ආවා. දැන් සමහර අය හිතනවා දැන් මෝටර රථ විකිණීමේ පාඩුව කියපුවහම දැන් මෝටර රථ කියන්නේ භාණ්ඩ බෙදා හැරීම සඳහා දරන එකක් නම් ඒක බෙදා හැරීම වියදමට යනවාද කියලා සමහර අයට සැකයක් තියෙනවා. නෑ. ඒක යන්නේ කොහටද? අනිවාර්යෙන් වෙනත් වියදම්. ඕනෑම පාඩුවක් කියන්නේ වෙනත් වියදම්. ඒක යන්ත්‍ර විකිණීමේ පාඩුවක් වුණා, බෙදා හැරීම රථයේ විකිණීමේ පාඩුවක් වුණා, මෝටර රථයේ විකිණීමේ පාඩුවක් වුණත් ඒකත් මේ වෙනත් වියදම් වලට දාන්න. තව තොග හානි පාඩු වෙන්න පුළුවන්. ගිනි හානිය ලාභ වෙන්න පුළුවන්. මුදල් වංචාවන් වෙන්න පුළුවන් නේ. අසාමාන්‍ය අපතයක් වෙන්න පුළුවන් ව්‍යාපාර ආයතනෙ. අන්න ඒ වගේම වෙනත් වියදම් වලට වැටෙනවා. මේක උදාහරණ කිහිපයක් තියෙනවා. අපි ආකෘතිය දාගමු. බලන්න වෙනත් වියදම් කියන ශීර්ෂය. ව්‍යාපාරය විසින් දරන වියදම බෙදාහාර වියදම් ලෙස හෝ පරිපාලන වියදම් ලෙස හෝ මූල්‍ය වියදම් ලෙස හෝ වර්ග කළ නොහැකි නම් වෙනත් වියදම් ලෙස හඳුනා ගන්න. මම කිව්වේ බෙදාහාර වියදම් නොවනවා නම් පරිපාලන වියදම් නැත්තම් මූල්‍ය වියදම් වලට යන්නේ නැත්තම් යන්නේ කොහටද? වෙනත් වියදම් කියන ශීර්ෂය. ආතප්පාත නැතිව ඔක්කොම දාන්නේ මෙතන. හරිද? අනෙක් අතට ව්‍යාපාර විශ්ව ව්‍යාපාර කටයුතු පාත්‍රයේ සිදුවන අලාභද දැකිය හැකියි. 2019 මෙතන ගිනි හානි අලාභ, සොර සතුරු අලාභ, මුදල් නැතිවීම එකත් පාඩුවක් නේ ව්‍යාපාරට. ස්ථාරවත් කවි කිරීමේ අලාභද? ස්ථාරවත් කවි කිරීම අලාභ කියපුවම මේක යන්ත්‍රයක්ද, මෝටර රථයක්ද, ලී බඩුද ඕන එකක් නේ. ආයෝජන විකිණීමේ අලාභය, අසාමාන්‍ය අපතය යනාදිය පෙන්වුවේ හැකියි. ඒ සියල්ලම පාඩු වශයෙන් වෙනත් වියදම් වල දාන්න මතක තියාගන්න. හරිද? අවසාන එක මූල්‍ය වියදම්. දැන් මූල්‍ය වියදම් කියන්නේ බැංකු ගණතුණු ආශ්‍රිතව අපි ගෙවන දේවල්. දැන් අපි බැංකුවකින් ණයක් ගත්තාම ඒක බැංකු ආශ්‍රිත ගණතුණුවනේ ණය පොලිය ගෙවන්න. අයිරාවක් මොනමත කරගත්තොත් අයිරා පොලිය ගෙවන්න. ඊළඟ බැංකු ණය වලට පොලිය අපි ගත්තා. කල්බදු ණය ගත්තොත් ඒ කල්බදු සමාගමට ණය වාරිකයක් ගන්න ඕනේ. කල්බදු ණය පොලිය වාරිකනේ පොලිය. කල්බදු ණය පොලිය. තව දැන් අපිට ස්ථාවර මේ ජංගම ගිණුමක් බැංකුවක තියෙනවා නම් නේ චෙක් පොත සඳහා ගාස්තුවක් අපේ ව්‍යාපාරෙ ගෙවන්න ඕනේ. ඒකත් බැංකු ආශ්‍රිත කරදරුවන්නේ. චෙක් පොත් ගාස්තු ගන්න පුළුවන්. තව බැංකු ගාස්තු ගන්න පුළුවන්. අයිරා පොලිනේ. අන්න ඒ වගේ බැංකු ගනුදෙනු ආශ්‍රිතව අපි කරන හැම ගෙවීමක්ම මූල්‍ය දන් වලට දාන්න හුරු වෙනවා. බලන්න නෝට් එක කියවලයි. මෙහෙම තියෙනවා. ව්‍යාපාරයේ කටයුතු පවත්වන යාමේදී කෙටි කාලීන හා දිගු කාලීන අරමුදල් සපයා ගැනීමට සිදු වේ. මේ නිසා එම දිගු කාලීන සහ කෙටි කාලීන අරමුදල් සපයා ගැනීම නිසා ඒ වෙනුවෙන් දරන වියදම් මූල්‍ය වියදම් ලෙස හඳුන්වනු ලබයි. අන්න උදාහරණේ නිර්වචන. නිදසුන් ලෙස මෙන්න මේ බැංකු අයිරා පොලි දාන්න ඕනේ. බැංකු ණය පොලි. කල්බදු ණය පොලි. හරි තව බැංකු ගාස්තු වෙන්න පුළුවන්. චෙක් පොත් ගාස්තු වෙන්න පුළුවන් කීපයක් තියෙනවා දෙන්නේ. ඒ සියල්ලම මූල්‍ය වියදම් වලට දාන්න ඕනේ. ඒ දලවස්සේ වියදම් ටික හඳුනා ගත්තා නේද? බෙදාහැර වියදම්. භාණ්ඩ විකුණන්නයි බෙදාහැරින් බෙදන්න ඒවා විකුණුම් සහ බෙදාහැර. පරිපාලන වියදම්. ආයතනයේ පැවැත්ම සහ පරිපාලන. පැවැත්ම සහ පරිපාලන සම්බන්ධයෙන් දරන වියදම් ආයතන හා පරිපාලන වියදම්. ඒතර මූල්‍ය වියදම් කිව්වේ බැංකු ගනුදෙනු ආශ්‍රිතනේ. කෙටි කාල සහ දිගු කාල අරමුදල් සපයා ගැනීම ආශ්‍රිතව කරන ගෙවීම අපි මූල්‍ය වියදම් වලට දානවා. ඔය තුනට යන්නේ නැති ඒවා. විකුණුම් සහ බෙදාහැරින් ඕන, ආයතන සහ පරිපාලන ඕන, මූල්‍ය වියදම් ඕන අනේ සියලුම දේවල් දානවා පහට. වෙනත් වියදම් කියන ශීර්ෂය. වෙනත් වියදම් කියන ශීර්ෂයට දානවා. හරි. එහෙනම් ඔය වර්ගීකරණ යටතේ තමයි අපි ලාභ ලාභ ප්‍රකාශය හදන්නේ. දැන් එහෙනම් අපි ලාභ ලාභ ප්‍රකාශය රුල් කරගමු. ගෙදර සමාගම් වල එහෙම ඉස්සලා දාන්නේ මොන වියදම්ද කියලා බලමු. වෙනත් වියදම්. පිළිවෙලක් තියෙනවා ඒකේ. බෙදාහැර වියදම් අංක 1ට ලියන්න ඕනේ. ඊළඟට පරිපාලන, ඊළඟට වෙනත් වියදම්, ඊළඟට මූල්‍ය වියදම්. එහෙම පිළිවෙලක් තියෙනවා. සමාගම් ආපොතේ අපිට ගොඩක් අදගත්තේ. හරි. දැන් එහෙනම් අපි පොතේ අදගමු. ලාභ ලාභ ප්‍රකාශය ආකෘතිය ලියාගන්න. ලාභ ලාභ ප්‍රකාශය ආකෘතිය. දැන් මේවා ගහලා දෙන්නේ නැති ලාභ ලාභ ප්‍රකාශය ආකෘතිය එහෙම. මොකද ඒවා ගහලා දුන්නා කියලා තේරුමක් නැහැ. මොකද විභාගෙදී අපිට තනියෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. දැන් වෙලදගෙනම ඇඳ ගන්න පුළුවන්. ලාභ ලාභ ප්‍රකාශය ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. දැන් සමහර නිබන්ධන වල මම දැකලා තියෙනවා. ආකෘතියත් ටියුට් එකේම තියෙනවා. ඉස්තරට ඉලක්කම දාන්න විතරයි තියෙන්නේ. ඉස්තරට ඉලක්ක විතරක් දාලා ගණන් හදන්න පුළුවන් නම්
විභාගෙදිත් එහෙම දෙන්න බෑ නේද? විභාගෙදී එහෙම දෙන්නේ නැහැ. ගානේ ආකෘති ගහලා ස්තැන් වලට ඉලක්කම් දාන්න විතරක් දෙන්නේ නැහැ නේ. ළමයින්ට පහසු වෙන්නේ එහෙම දුන්නට ළමයි අමාරු වැටෙනවා. විභාගෙට ගිහලා ආකෘතියවත් මතක නැති වෙලා. ඒක කොහොමද ගණන් කරන්නේ නේ? අපි ගණන් එකක්වත් රූල් කරලා දීලා නැහැ. ගැටි රූල් කරගන්න ඕනේ. විභාගෙත් එක් කරන්න වෙනවනේ අනිවාර්යයෙන්. රූල් හැබැයි ටිකක් ගහන්න ඕනේ යට නේ. රූල් 25ක් ගහගන්න 25 කොහොමද? අරකමයි ආකෘතිය. රූල් සාමාන්‍යයෙන් 30ක් විතරවත් ගහන්න. එච්චරයි. මේ පැත්තේ විස්තරය ලිව්වා. මේ පැත්තේ ලක්කම් තියෙන දෙකක් දාන්න. පිටුවම්ම ගහන්න. පිටුවකුත් මදි. පිටුව එකමාරක් විතර පල්ලෙහාට ගහන්න. නම සහ කාලච්ඡේද ලියන්න ඕනේ. ඒක ඊට තියලා. රූල් සාමාන්‍ය 30 40ක් ගන්න. 30ක් විතරක් දැන් ගන්න. සමහර අපිට මතක් වෙන වේදන් සියල්ලම මම දෙනවා නැත්තම් එක එක වේදන් හඳුනා ගන්න අපහසු වෙනුන් පස්සේ ලාබලා ප්‍රකාශ ආකෘතිය. ලාබලා ප්‍රකාශ ආකෘතිය. දැන් වෙලදගිනම හදලා ඊට යටින් තමයි මේක තියෙන්නේ. අපි වෙනම ආකෘතියක් වශයෙන් ඉගෙන ගත්තට දෙකම එකතු කරලා තමයි විභාගෙ ගණන් දෙන්නේ. අපි ඉස්සරහට ඒව හදනවා. ඉස්සර මන් දුන්නේ නිමල්ගේ ව්‍යාපාරය කියලා. යාම දාගන්න. නිමල්ගේ ව්‍යාපාරය 2020 12/31 අවසන් වර්ෂය සඳහා ලාභ අලාභ ප්‍රකාශය දෙකම එකට හදනකොට කොහොමද ලියන්නේ? ඔව් නිමල්ගේ ව්‍යාපාරය 2020 12/31 අවසන් වර්ෂය සඳහා වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය. වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය. දැන් අපි වෙළඳගිනම වෙනම ලියාගෙන තියෙන්නේ. ඒක කරලා ඉවරයි. දැන් වෙනම ලාභ අලාභ ප්‍රකාශය විතරක් අපි මේ ඉගෙන ගන්න යනවා. හරි? ඒ නිසා මේක වෙනම හදලා ගණන් හදනකොට දෙකම එකතු කරලා හදමු. නිමල්ගේ ව්‍යාපාරය 2020 12/31 අවසන් වර්ෂය සඳහා වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය. වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය. වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය. හරිද? මේ පැත්තට යක් වැඩිපුර ඉඳ තියන්න මොකද මේ විස්තරේ ලියන පැත්ත මේ ඉලක්කම් තියෙන කතිර දාන්න එපිය. ඉලක්කම් දාන්නේ කතිර දාන්න වෙනවා. හරිද? දැන් පටන් ගන්න දැන් අර දලලාභය අපි හෙව්වානේ වෙනදකින් වෙන්නේ. එතන ඒක උඩින්ම දාන්න දලලාභය. කතිර තුනක් විතර දාන්නකො දලලාභය. ඒක දැන් ඉස්සලා හදපු දලලාභෙට යටින් තමයි මේ ටික හදන්නේ. ඒතර එකම ප්‍රකාශයකට හදද්දී ඒ දලලාභයටම යටින් මේ ටික ඔක්කොම එන්න ඕනේ. හරි. දැන් මේක ප්‍රකාශ දෙකක් හැට අපි දැන් ඉගෙන ගන්න. හරි. දලලාභයේ කතර තුනකින් දාලා මාතෘකා දාන්න වෙනත් ආදායම්. වෙනත් ආදායම්. මාතෘකාට ඉදි ගන්න. වෙනත් ආදායම් කියලා මාතෘකා දැම්ම ඉරක් ගෙවුවා. වෙනත් ආදායම්. වෙනත් ආදායම්. හරි. මම වෙනත් ආදායම් කියන උදාහරණ දෙනවා. මම දැන් එකක් දෙකක් ලියලා ඔය පැත්තට ලියන්න දෙනවා. ඒ නිසා අහගෙන ඉන්න හරියට ලද වට්ටම්. පළවෙනි රෝල්ට කතින් දාන්න. දෙකක් විතර දාන්න. ලද වට්ටම්. ලද වට්ටම්. ලද වට්ටම්. පළවෙනි රෝල්ට කතින් දාන්න. ලද ගෙවල් පොලි. ලද ගෙවල් පොලි. ලද පොලි. ඔය විදිහට මම කියන ඒවා පළවෙනි රෝල්ට කතින් දාන්න. ලද වට්ටම්. ලද ගෙවල් පොලි. ලද වට්ටම්. ලද ගෙවල් පොලි.
lada poli, lada poli, lada watta, lada gewal poli, lada poli, lada poli, lada labans, lada labans, lada watta, lada gewal poli, lada poli, lada poli, lada labans, lada labans, lada komis, ඔක්කොම ලැබෙන දේවල් නේ. ලද වට්ටම්, ලද ගෙවල් කුලි, ලද පොලි, ලද ලාභාංශ, ලද කොමිස් තවරුන. ස්ථාවරවත්කම් විකුණුම් ලාභත් දෙන්න දාන්නේ. ස්ථාවර වත්කම් විකුණුම් ලාභ. නැත්නම් දේපල පිරියත උපකරණ විකුණුම් ලාභ කියන්නේ. ස්ථාවර වත්කම් විකුණුම් ලාභ. ස්ථාවර වත්කම් විකුණුම් ලාභ. නැත්නම් දේපල පිරියත උපකරණ විකුණුම් ලාභ. මේ වෙනත් ආදායම් ශීර්ෂයට තමයි වලියන්නේ. හරි. තව ආයෝජන විකුණුම් ලාභත් ගන්න පුළුවන් තිබුණොත්. ආයෝජන විකුණුම් ලාභ. එකක් දාගන්න. ආයෝජන විකුණුම් ලාභ. ආයෝජන විකුණුම් ලාභ. සාමාන්‍යයෙන් අපිට එන ආදායම් ටික ලියවනවා නේද? ලද වට්ටම්, ලද ගෙවල් කුලි, ලද පොලි, ලද ලාභාංශ, ලද පරිත්‍යාග. පරිත්‍යාග ලැබුණොත් ඒක අපේ ආදායමනේ. එකක් දාගන්න. ලද පරිත්‍යාග. හරිද? ගොඩක් තියෙනවා 3යි 6යි 8ක් තියෙනවා. ලද වට්ටම්, ලද ගෙවල් කුලි, ලද පොලි, ලද ලාභාංශ, ලද කොමිස්, ස්ථාවර වත්කම් විකුණුම් ලාභ, ආයෝජන විකුණුම් ලාභ, ලද පරිත්‍යාග. එහෙමයි. දැන් මේක අන්තිමට ලියප් එක යටින් ඉලක්ක ඇදලා උත්තර ටික ඉස්සරහට මෙහෙම ගන්න. ඒකල අනුත්තරයකොත් මෙතනින් හදාගන්න. යනවානේ. දැන් දලලාභය උඩින්ම තියෙනවානේ. ඒකට වෙනත් ආදායම් ටික එකතු කරන්න. 1 2 3 4 5 6 7 8ක් යොදාන්න. මේ අන්තිමට ලියප් එක යටින් ඉලක්ක දෙන්න. ඒක දිගටම අඳින්න. දිගටම අඳින්න. මේ උත්තරේ තමයි මෙතන අරන් තියෙන්නේ. මේ ටිකේ අණු එකතුවක්. මේ ටිකේ එකතුව මෙතන තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් අර දරලාභයට මේ සියලු ආදායම් ටික එකතු කරලා අණු උත්තරයක් ගන්න. දරලාභයට සියලු ආදායම් එකතු කරලා අණු උත්තරයක් ලියලා පෙන්නනවා. හරි. දැන් ඊළඟට මොකද කරන්නේ අපි? ඊළඟට කරන්නේ ලියනවා වියදම් වර්ග ටිකනේ. මුල්ම වියදම් වර්ගයේ මාතෘකා ලියා ගන්න. විකුණුම් හා බෙදා හැරීම් වියදම්. විකුණුම් හා බෙදා හැරීම් වියදම්. බෙදා හැරීම් වියදම් කියලා දාලා තිබ්බත් ඇති ඉතින් සාමාන්‍යයෙන්. අපි දාමු විකුණුම් හා බෙදා හැරීම් වියදම් කියලා. විකුණුම් හා බෙදා හැරීම් වියදම්. භාණ්ඩ විකුණා ගන්න සහ බෙදා හැරීම දරන සම්පූර්ණ වියදම් ලැයිස්තුව මෙතන එන්න ඕන. විකුණුම් හා බෙදා හැරීම් වියදම් මාතෘකා දාන ඉරක් ගන්නත් ඕන. විකුණුම් සහ බෙදා හැරීම් වියදම්. විකුණුම් සහ බෙදා හැරීම් වියදම්. හරි. දැන් මම කියනවා විතරයි කට ලියා ගන්න ඕනේ. මම එකක් දෙයක් කියලා පෙන්නන්නම්. ඉස්සල්ම ගන්නකො ප්‍රචාරණය. මේක තියෙන ටික ලියමු ඉස්සල්ලා. ප්‍රචාරණය පළවෙනි රෝඩ කතර දෙකක් ගන්න. ප්‍රචාරණය පළවෙනි රෝඩ කතර දෙකක් දෙන්න. හරිද? දැන් මං කියන හැම එකක්ම එනවනේ. හැම එකක්ම පළවෙනි රෝඩ කතර දෙක දාන්නේ පල්ලෙහාට පල්ලෙහාට ලියන්නේ. ඔක්කොම ලියන්නේ කියනවා විතරයි. ලිව්වා කතර දැම්ම. දෙවෙනි රෝඩ යන්න එපා. පළවෙනි රෝඩ විතරක් කතර දාන්න. හරි. ඊට පටන් ගන්න. ප්‍රචාරණ ලියවන්නේ ප්‍රචාරණය පළවෙනි කතර දෙක. ඊළඟට යන්නේ ඇසුරුම් ගාස්තු. ඇසුරුම් ගාස්තු කතර දෙකක් පළවෙනි රෝඩ දාන්න. ප්‍රචාරණයට යටින් ඇසුරුම් ගාස්තු. ඇසුරුම් ගාස්තු. ගමන් වියදම්. ගමන් වියදම්. ගමන් වියදම්. විකුණුම් සේවක කොමිස්. විකුණුම් සේවක කොමිස්.
ගමන් වියදම් විකුණුම් සේවක කොමිස් විකුණුම් සේවක කොමිස් විකුණුම් සේවක කොමිස් කලිනුට කදිට දාගන්න විකුණුම් සේවක කොමිස් බෙදා හැරීමේ මෝටර රථ ධාවන වියදම් 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 තමාර නෝට් එක තියෙන ටික විතරයි දැම්මේ තව ගොඩක් තියෙනවා ඒක අපි කීපයක් තව වැඩිපුර ලියා ගමු හරි තව ලියන්න දුන් මට්ටම් කියන එක විකුණුම් සහ බෙදා හැරීම වියදමක් ඒක වෙන්නේ කොහොමද දැන් දුන් මට්ටමක් අපිට ඇති වෙන ස්වභාවය දන්නවනේ දැන් ඔන්න ඉස්සලාම ණයට විකුණනවානේ ණයට විකුණන. එතකොට ණයට විකුණුම් කියන්නේ විකුණුම් එක්ක සම්බන්ධයක් තියෙනවා. ණයට වික්කා ඒ ණයගැතියන් සල්ලි හම්බෙනකොට තමයි වට්ටම් අඩු කරන්නේ. ණයට විකුණුම් බාන නිසා ණයගැතියෙක් බිහි වුණා. ඒ ණයගැතියන් සල්ලි හම්බෙනකොට අපි වට්ටම් අඩු කරන්නේ. එහෙනම් මේක විකුණුම් එක්ක ඥාති සම්බන්ධයක් තියෙනවානේ. ඒ නිසා තමයි අපි දුන් වට්ටම් කියන එක විකුණුම් සහ බෙදා හැරීමට දාන්නේ. සමහර අය අහනවා. ඇයි දුන් වට්ටම් මූල්‍ය වියදමක්ද නේ එහෙම අහනවා. හරි. දුන් වට්ටම් වෙන මොනවත් නෙමෙයි විකුණුම් සහ බෙදා හැරීමට ආශ්‍රිත වියදම. හරි. එක එක තැන් වලට සමහර දායි උනාට හරිම ඉන්නවනේ විකුණුම් සහ බෙදා හැරීමට තව දුන්නාට. ඒක අපිට සාමාන්‍ය තේරෙනවානේ. ණයට විකුණුම් නිසා ණයගැතු බිහි වෙනවා. ණයගැතියන් සල්ලි හම්බෙනකොට නම් වට්ටමයි අඩු කරන්නේ. ඒක විකුණුම් එක්ක සම්බන්ධයක් තියෙනවා. පැහැදිලිවනේ. නිසා මේකට තමයි බෙදා හැරීම වියදම් ඉන්නෝනේ දුන් වට්ටම්. ඊළඟට හානි කරන අලාභ බොල් ණය කියන්නේ. ඒවා පිළිවෙලෙන් ස්ථීර වශයෙන්ම ණයගැතිය ලැබෙන්නේ නැතිවට අපි බොල් ණය නැත්නම් හානි කරන අලාභ කියලා කියනවා. ඒ නිසා දාගන්න හානි කරන අලාභ. හරි වරාගස්සවන බොල් ණය කියලා දාගත්තත් තමයි. හානි කරන අලාභ. හානි කරන අලාභ. හානි කරන අලාභ. ඊළඟ අයිතමය අපේක්ෂිත හානි කරන අලාභ ඉඩ හැරීම. 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 ඒක නේද අඩමාන ණය වෙන් කිරීම කියන එක. අඩමාන ණය වෙන් කිරීම අපි ගැළපිලි වල කරනවා. ගැළපිලි තාම පටන් ගන්න මේ ආකෘතිය විතරයි හඳුනා ගැනීම කරන්නේ. පස්සේ ගැළපිලි පටන් ගන්නවා. ඒකෙන් අපි ඔය අඩමාන ණය වෙන් කිරීම නැත්නම් අපේක්ෂිත හානි කරන ලාභ ඉඩ හැරීම. ඔකේ තියෙන අදි වෙන් කිරීම, ඌඩ වෙන් කිරීම නේද? මේ අවස්ථාව වෙන වෙනම තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඔය අඩමාන ණය වෙන් කිරීම ගැළපිලි කරන්නම් බෑ. එකමාරක් විතර වෙනම ගන්නවා. ඒකේ ඌණ වෙන් කිරීමක් ගලපන විදිහ, අදි වෙන් කිරීමක් ගලපන විදිහ, අලුතෙන්ම අපේක්ෂිත හානි කරන ලාභ ඉඩ හැරීමක් ගලපන විදිහ ආකාර තුනක් තියෙනවා. වෙන වෙනම සාකච්ඡා කරනවා. ගණන් වලින් කරන්නේ. බැරි වෙන්නේ නැහැ නිසා ඒවට සම්බන්ධ වුණා. හරිද? එතන මේක ඌණ වෙන් කිරීම, අදි වෙන් කිරීම කියලා දෙකක් එනවා. දැන් හරිනම් අදි වෙන් කිරීම ආදායමක් වශයෙන් අපි ගලපන්නේ. නමුත් ආදායම වශයෙන් ගලපන්නේ නැතුව ඒක වියදම් වලම ඍණ උත්තරයක් වශයෙන් තමයි ගලපන්න දෙන්නේ දැන්. ඍණ උත්තරයක් වශයෙන් ගලපන්නේ. මොකද කළා දාන්න ඕනේ. අදි වෙන් කිරීම නම් වරහන් කළා දක්වන්න. ඒක දැනට අපිට තේරුම් ගන්න අමාරු දාමි ගැන පිළිතුරේ නෑනේ. දැනට දාගන්න අපේක්ෂිත හානි කරන අලාභ ඉඩ හැරීම කියන. කතර දෙකක් ධන කතර දෙකක් දාගන්න. දැන් රීඩ දාන්න එපා. අපේක්ෂිත හානි කරන අලාභ ඉඩ හැරීම නේ. මේ විකුණුම් සහ බෙදා හැරීම තමයි තමයි. අපේක්ෂිත හානි කරන අලාභ ඉඩ හැරීම. අපේක්ෂිත හානි කරන අලාභ ඉඩ හැරීම. right. තාවලද අපිට මග ඇරුනේ. දුන් වට්ටම් හානි කරන ලාභ අපේක්ෂිත හානි කරන ලාභ ඉඩ හැරීම. මෝටර රථ ෂෙයා දාන්න. මෝටර රථ ෂෙයා අනිවාර්යයෙන්. මෝටර රථ ෂෙයා අපි කලින් කිව්වේ නෑනේ. මෝටර රථ ෂෙයා. මෝටර රථ ෂෙයා. මෝටර රථ ෂෙයා එනවා. රථ නඩත්තු වියදම්. එකක් දාන්න. රථ නඩත්තු වියදම්. රථ නඩත්තු වියදම්. රථ නඩත්තු වියදම්.
රත නඩත්තු වියදම්. හරි ගොඩක් කියවනනේ. තව ඉතින් එකක් දෙයක් මගේ ඉච්ඡා ඇති කමන්නේ. දැන් මෙහෙම කරන්න. දැන් වික්‍රම සහ බෙදාහාර අපි ලියලා ඉවර කරානේ. අන්තිමට ලියපු එක කෙලින් ඉරක් ගන්න මේ යටින් මෙහෙම. අන්තිමට ලියපු අයිතම මේ යටින් ඉරක් ගහලා උත්තරේ ඉස්සරහට කතර දෙකකින් ගේන්න. මේක වහන්න බදන්න. වරහණක් දාන්න එක. වරහණක් දාන්න. තේරෙනවද කියලා දෙන්න. වික්‍රම සහ බෙදාහාරේ අන්තිම ලියපු එක තියෙනවනේ. මොකද මම දැන් කිව්වේ මෝටර රත ෂර්නේ. මකර අන්තිමට කියවන්නේ මෝටර රත නඩත්තු වේදා. මෝටර රත නඩත්තු වේදා. ඊකට යටින් ඉරක් ඇදලා ඒ උත්තරේ ඉස්සරහට ගේන වරහණක් දාන්න. මොකද මේ දලලාභයට ආදායම් එකතු කරපු උත්තරේ මේ සියලු වියදම් අඩු වෙනවා. සුද්ධ ලාභය හන්න මොකද කරන්න ඕනේ? දලලාභය තන ආදායම් අඩු කරා වියදම්. අපි රූල් තුනක් ගහන්න නැති නිසා හැල්ලෙකුත් තියෙන නිසා අපිට මේ ටික ඍණ කරගෙන යන්න පුළුවන් අඩු කරගෙන යන්න පුළුවන් ලේසියමනේ. නිසා උත්තර තුනක් දාන්න ඕනේ. තේර තුන කියන්න ඕනේ දෙකකින් ගියා කියන්නේ. හරි? එතන දලලාභයට ආදායම් එකතු කරානේ. එතන උත්තරයක් ආවා. ඒකෙන් තමයි වියදම් සෙට් එක අඩු කරන්නේ. දැන් වික්‍රම සහ බෙදාහාරෙන් ඔන්න ඉස්සරහට ආවා ඒක අඩුව. ඊට ආය ආයතන හා පරිපාලන ලියුව අඩු කරා. මූල්‍ය වේදම් අඩු කරා. වෙනත් වේදම් අඩු කරා. ඒතර සුද්ධ ලාභය ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් වික්‍රම සහ බෙදාහාරෙන් එක අවසන් කරමු. දැන් මාතෘකා දාන්න. මාතෘකා දාන්න. මාතෘකා දාන්න. ආයතන හා පරිපාලන වේදම්. ආයතන හා පරිපාලන වේදම්. ඉරක් අඳින්න. ආයතන හා පරිපාලන වේදම් කියලා මාතෘකා ලියුව ඉරක් ඇඳලා. ආයතන හා පරිපාලන වේදම් කියලා ලිව්වා ඉරක් ඇඳලා. ආයතන හා පරිපාලන වියදම්. ආයතන හා පරිපාලන වියදම්. ආයතන හා පරිපාලන වියදම්. ඔව්. ඒතර ආයතන වියදම් වෙනම පරිපාලන වියදම් වෙනම එහෙම දාන්න අවශ්‍ය නැහැ. එකටම එක ගොඩේ දාන්න පුළුවන්. දැන් ලියන්න අයිතම ටික අපි කීපයක් ලියාගමු. මම මේක තියෙන ටික ඉස්සලා දෙන්න. කඩ කුලිය පළවෙනි නෝට කතේ දාන්න. කඩ කුලිය පළවෙනි නෝට කතේ දාන්න. දෙක දෙක දාන්න. කතේ දෙකක් දාන්න හැම එකටම. කඩ කුලි ඊළඟට විදුලිය කඩකොලි විදුලිය විදුලිය ලියන්න කතේ දාත්තා. විදුලිය ප්‍රාක්ෂණය කඩකොලි විදුලිය පළවෙනි කතේ දැම්ම. විදුලිය ප්‍රාක්ෂණය 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 පළවෙනි කතේ දැද්දා. වරිපණම් වරිපණම් පළවෙනි කතේ දැද්දා. වරිපණම් වරිපණම් වැටුප්හා වේතන වැටුප්හා වේතන වැටුප්හා වේතන වැටුප්හා වේතන ලිපි ද්‍රව්‍ය කොහොම පළවෙනිට කතර දාන්න මේ විදිහට ලිපි ද්‍රව්‍ය වැටුප්හා වේතන ලිපි ද්‍රව්‍ය වැටුප්හා වේතන ලිපි ද්‍රව්‍ය දුරකථන ගාස්තු කලින් ඉවෙන්නේ දුරකථන ගාස්තු දුරකථන ගාස්තු දුරකථන ගාස්තු දුරකථන ගාස්තු තැපැල් 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 ගාස්තු සේවක සුබසාධන වියදම් 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 සේවක සුබසාධන වියදම්
සේවක සුබ සාධන වියදම්. මේක තියෙන ආයතන හා පරිපාලන වියදම් සියල්ලම වගේම මෙතන දැම්මා. තව මේක නැතිවත් කීපයක් ලියාගමු. ගොඩනැගිලි ඡය. ගොඩනැගිලි ඡය. පළවෙනිවට කතින් දාන්න. ගොඩනැගිලි ඡය. ගොඩනැගිලි ඡය. ගොඩනැගිලි ඡය. තව ලී බඩු ඡය. ගොඩනැගිලි ඡය. ලී බඩු ඡය. ගොඩනැගිලි ඡය. ලී බඩු ඡය. ඡය මෙලිය. ඡය. ලී බඩු ඡය. ගොඩනැගිලි ඡය. ලී බඩු ඡය. ගොඩනැගිලි ඡය. ලී බඩු ඡය. ගෘහ භාණ්ඩ ඡය. ගෘහ භාණ්ඩ ඡය. ගෘහ භාණ්ඩ ඡය. පළවෙනිවට කතේ දාන්න. ගොඩනැගිලි ඡය. ලී බඩු ඡය. ගෘහ භාණ්ඩ ඡය. ගොඩනැගිලි නඩත්තු වියදම්. 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 ආයගත්තොත් වෘත්තීය ගාස්තුවක ගොඩක් ලාට එනවා. වෘත්තීය ගාස්තු. දැන් වෘත්තීය කියන්නේ ඉතින් සේවකයෝ සම්බන්ධ එකක් නේද? වෘත්තීය ගාස්තු එකට දාන්න. වෘත්තීය ගාස්තු. වෘත්තීය ගාස්තු. කොහොමද? වෘත්තීය. වෘත්තීය ගාස්තු. වෘත්තීය ගාස්තු. වෘත්තීය ගාස්තු. අධ්‍යක්ෂ ගාස්තු සමාගම් වල එහෙම දෙනවා. අධ්‍යක්ෂ ගාස්තු. අධ්‍යක්ෂ දීමන අධ්‍යක්ෂ ගාස්තු. අධ්‍යක්ෂ ගාස්තු කියලා ගමු. අධ්‍යක්ෂ ගාස්තු. හරි ගොඩක් ලියවන්නේ නැති. ඒකෙත් අන්තිමට ලියපු එකේ යටින් ඉරක් ඇඳලා උත්තරේ ඉස්සරහට අරන් වරහණක් දාගන්න. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මේ දලලාභයට ආදායම් එකතු කරපු උත්තරේ මේ සියල්ලම අඩු වෙනවා කියන එක. සියල්ලම අඩු වෙනවානේ. පැහැදිලිද? එතකොට ආයතන හා පරිපාලන වේදවල අපි අන්තිමට ලිව්වා අධ්‍යක්ෂ ගාස්තු. ඒකට යටින් ඉරක් අඳින්න. ඒ ඒ කෙලින්ම උත්තරේ ඉස්සරහට වරහන් දාලා ගෙනියන්න. වරහන් දාලා ගෙනියන්න. හරි නේද? දැන් ඔය දෙකේ තමයි අයිතම ගොඩක් කියන අනිත් වගේ ඉච්චර එන්නේ. හරි. තව රෝල් 10ක් විතර තිබ්බනම් ඇති. ඊට පස්සේ නම් ගහගන්න. හරි. ඉකොනොම් සහ බෙදාහැර වියදම් ආයතන හා පරිපාලන වේදම් පිළිවු. ආයතන හා පරිපාලන වේදම්. දැන් මොකද ඔය දෙන්නේ ඔය අයිටම් පාඩම් කරගත්තාම අර එක එකට මාරු කළා දාන්නේ. බෙදාහැරින් මේවා බෙදාහැරින් වලට දාන්න. ආයතන හා පරිපාලන වලට දාන්න. දැන් මම මේක අර යන්ත්‍රශය කියන එක ගත්තේ නෑ ආයතන හා පරිපාලන වේදම් වලට. දැන් අපි නිෂ්පාදන කිනුම් පාඩම වෙනම කරනවනේ. සාමාන්‍යයෙන් නිෂ්පාදන කිනුමක නිෂ්පාදන පොදුකාර වියදම් කියන එකට තමයි වැටෙන්නේ මේ යන්ත්‍රශය කියන්නේ. නිෂ්පාදන කිනුම නැති වෙලාවකට විතරක් නම් අපිට යන්ත්‍රශය මේකට ඇතුළත් කරන්න පුළුවන්. ඒකයි මම ඒක දැම්මේ නැත්තේ. යන්ත්‍රශය සාමාන්‍ය දාන නිෂ්පාදන කිනුම. නිෂ්පාදන හදන්න නැති ගානක ලාබලා විතරක් හදනවා නම් ඉතින් යන්ත්‍ර සූත්‍රශයත් මේකටම දාන්න පුළුවන්. හැකියාව තියෙනවා. හරි ඊළඟ මාතෘකාව අපිට යන්නේ මොකද්ද? වෙනත් වියදම් නේ. ඒක පියවර ටික මතක තියාගන්න. ඉස්සලාම් බෙදාහැර වියදම් ඊට පස්සේ පරිපාලන ඊට පස්සේ වෙනත් වියදම් තමයි කියන්නේ. එහෙනම් මාතෘකාව දාගන්න වෙනත් වියදම්. මාතෘකාව දාගන්න වෙනත් වියදම්. වෙනත් වියදම්. ඉරක් අදින්. වෙනත් වියදම් මාතෘකාව දැම්මා ඉරක් ඇද්දා. ඉරක් ඇද්දා. හරි මොනවද වෙනත් වියදම් වල තියෙන බලමු අපි කීපයක් දාගමු ඉස්සල්ලා. පළවෙනිවට කතර දාන්නේ එකෙත් ගිනි හානි අලාභ. 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 සොර සතුරු අලාභ. කොම් පාඩු වර්ගය. ගිනි හානි අලාභ. පළවෙනිවට කතර දාන්නේ ගිනි හානි අලාභ. සොර සතුරු අලාභ. ගිනි හානි අලාභ. සොර සතුරු අලාභ. ගිනි හානි අලාභ. සොර සතුරු අලාභ. සොර සතුරු අලාභ. මුදල් නැතිවීම. මුදල් නැතිවීම. මුදල් නැතිවීම. මුදල් නැතිවීම. මුදල් නැතිවීම. මුදල් නැතිවීම. විවිධ වියදම්.
විවිධ වියදම් විවිධ වියදම් විවිධ වියදම් විවිධ වියදම් දුන් පරිත්‍යාග පරිත්‍යාග ලියවනම් අවශ්‍ය නැහැ දුන් පරිත්‍යාගයක් දාගන්න දුන් පරිත්‍යාග හරි ගිනිහානි අලාභ සොර සතුරු අලාභ මුදල් නැතිවීම විවිධ වියදම් පරිත්‍යාග දැන් මෙතන තියෙන ලද පරිත්‍යාග උඩ ලිව්වේ මේක දුන් පරිත්‍යාග ලැබෙන පරිත්‍යාග තියෙන අපි දෙන පරිත්‍යාගයක් තියෙනවනේ හරි දුන් පරිත්‍යාග විවිධ වියදම් දුන් පරිත්‍යාග විවිධ වියදම් දුන් පරිත්‍යාග තොග කපා හැරීම මේක ගැළපිලි වල තියෙනවා අද තොග ගැළපිල්ල අපි තොග කපා හැරීම ගැන කතා කරනවා දැනට ඒක දාගන්න වෙනත් වියදම් කියන ශීර්ෂය තොග කපා හැරීම එන විදිහක් කියලා දෙන්න තොග කපා හැරීම තොග කපා හැරීම තොග කපා හැරීම තොග කපා හැරීම හරි ඊළඟ ස්ථාවර වත්තා විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප කොහොම පළවෙනිවට යන්නේ ස්ථාවර වත්තා විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප ආයෝජන විකුණු මලාප ආයෝජන විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප ආයෝජන විකුණු මලාප ආයෝජන විකුණු මලාප ස්ථාවර වත්තා විකුණු මලාප ආයෝජන විකුණු මලාප අසාමාන්‍ය අපතය ලිව්වේ නැහැ නේද අසාමාන්‍ය අපතය අසාමාන්‍ය අපතය අසාමාන්‍ය අපතය අසාමාන්‍ය අපතය සාමාන්‍ය අපතය නෙවෙයි අසාමාන්‍ය අපතය කියන්නේ ලොකු පාඩුවක් අසාමාන්‍ය අපතය හරි ඒකත් ඉවරයි අන්තිමට ලියපු එක යටින් ඉරක් ගැහුවා උත්තරේ වරහන් කළ ඉස්සරහට ගත්තා අන්තිමට ලියපු ඉලක්කමට යටින් 4 2ට යටින් ඉරක් අඳින්න ඒකල උත්තරේ ඉස්සරහට ගියේ හරි නේද දැන් අපි වේදා වර්ග 4න් 3ක් ලියලා තියෙනවා මේ බලන්න දලලාභයට මේ සියලු ආදම් එකතු කරලා අනු උත්තරයක් කරන් තියෙන්නේ දැන් විකුණුම් සහ බෙදා හැරීම වල උත්තරේ ඉස්සරහට ගිහලා අඩු වෙලා තියෙනවා වරහන් කළා තියෙන්නේ මේ ආය අනු උත්තර හදන්න එපා එකපාර අඩු කරන ගිහලා සුද්ධ ලාභය ගන්න එකපාරටනේ ඊළාට ආයතන හා පරිපාලන වියදම් වල උත්තරෙත් මේ විදිහට වරහන් කරලා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා වෙනත් වියදම් වල උත්තරෙත් මේ විදිහට වරහන් කරලා ඉස්සරහට අරන් දැන් අන්තිම වියදම් වර්ග ලියන්න මූල්‍ය වියදම් අවසාන මාතෘකාව මූල්‍ය වියදම් මූල්‍ය වියදම් මූල්‍ය වියදම් මූල්‍ය වියදම් මූල්‍ය වියදම් මූල්‍ය වියදම් ඉරි ගහන්න මාතෘකාවට හැම වෙලෙම ඉරක් අඳගන්න මූල්‍ය වියදම් අපි මූල්‍ය වියදම් කීපයක් ලියාගමු මේක තියෙන ටික මම ඉස්සලා දෙන්නම් බැංකු අයිරාපොලි දරුණු 5ක් 6ක් යන ඊට වඩා යන්නේ බැංකු අයිරාපොලි බැංකු අයිරාපොලි බැංකු අයිරාපොලි බැංකු ණය පොලි බැංකු අයිරාපොලි බැංකු ණය පොලි බැංකු අයිරාපොලි බැංකු ණය පොලි කල්බදු ණය පොලි කල්බදු ණය පොලි හරි බැංකු අයිරාපොලි බැංකු අයිරාපොලි බැංකු ණය පොලි බැංකු ණය පොලි කල්බදු ණය පොලි කල්බදු ණය පොලි කල්බදු ණය පොලි බැංකු අයිරාපොලි බැංකු ණය පොලි කල්බදු ණය පොලි කල්බදු ණය පොලි කල්බදු ණය පොලි ඒ ටික මේක තියෙනවනේ තාමතර ලියන්න බැංකු ගාස්තු බැංකු ගාස්තු බැංකු ගාස්තු පරිණෝට කතර දාන්න බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තුනේ ඔක්කොම ගන්න ඕනේ බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු චෙක් පොත් ගාස්තු චෙක් පොත් ගාස්තු හරි ගොඩක් ලියුණා එකෙත් නේ අය දැනට මතක් වෙන ඔය ටික තමයි ඔය ටික තමයි දෙන්නේ ඊට වඩා එන්නේ නේද හරි
එහෙනම් ඒකෙත් අවසාන උත්තරේ ටිකක් ගහලා මේ උත්තරේ යටි ටිකක් ඇදලා උත්තරේ ඉස්සරහට ගිහින්. උත්තරේ ඉස්සරහට ගේන්න වරහන් දාලා. කතුලයක් දාලා වරහනක් දාලා. හරි. දැන් එතකොට මෙහෙම තියෙන්නේ බලන්න. දැන් දලනාභයට ආදායම එකතු කළා මෙතන අනුත්තරයක් ගත්තනේ. ඊළඟට වියදම් ටික ඔක්කොම අපි වරහන් කරලා තියෙනවා. ආයතනහපත් විකුණුම් සහ බෙදාහැරීම් වල එකතුව වරහන් දාලා ඉස්සරහට අරගෙන. ඊළඟට ආයතනහ පරිපාලන එකතුව වරහන් දාලා ඉස්සරහට අරන් තියෙනවා. වෙනත් වියදම් වල උත්තරේ වරහන් දාලා ඉස්සරහට මේ විදිහට අරන් තියෙනවා. අන්තිමට මූල්‍ය වියදම් වල උත්තරෙත් වරහන් දාලා ඉස්සරහට අරන් තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? මෙච්චරයි. මෙන්න මේ උත්තරේට දාන්න සුද්ධ ලාභය. සුද්ධ ලාභය. කොහොමද සුද්ධ ලාභය ඉන්නේ? දල ලාභයට ආදායම් එකතු කරපු උත්තරේ විතර තියෙනවානේ. ඒ ටිකේ මේ වරහන් ටික ඔක්කොම අඩු කරන්න. බෙදාහැරීම් වල එකතු අඩු කරන්න. ඒ උත්තරේ. නැත්නම් පරිපාලන වියදම් වලත් අඩු කරන්න. මූල්‍ය වියදම් වල වෙනත් වියදම් ඔක්කොගේම එකතු අඩු කරන්න. හරිද? මේකෙන් මේක අඩු කර කර දාන්නත් ඕනේ. එකපාර වියදම් ටික එකතු කරලා මේ උත්තරේ අඩු කරා නම් සුද්ධ ලාභය. සුද්ධ ලාභය. ඔනෝක තමයි ලාභ ප්‍රකාශනය. ඔක මං වියදම් අයිතම සියල්ලම වාගේ අන්තර්ගත කරලා තමයි උත්තරේ දුන්නේ. හරිද? ඔය විදිහට උඩ වෙනද ගිණුම දැන් ආකෘතිය දන්නවා, ලාභ ගිණුම ආකෘතිය දන්නවා. ඊළඟට අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ගැන පොඩ්ඩක් කතා කරලා ගැළපෙන ටික පටන් ගන්න පුළුවන්. අවසාන තොගේ ගැළපෙන තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. හරිද? ඉතින් අපි හෙට රිවිෂන් පන්තිය 10:00 ඉඳන් 12:00 දක්වා කරනවා. ඒකේ මම අර පොඩි හෑන්ඩ් බිල් එකකුත් දාලා ඇති ඔකට දන්නේ අයට පොඩ්ඩක් යවන්න පුළුවන් නම් හරි. රිවිෂන් එකට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අලුතෙන් අය සම්බන්ධ කරලා දෙන්න. හරි. නිබන්ධනය අපි කොහොම හරි දෙමු. දැන් PDF එකක් මම දානවනේ. බලන්න හරි කරගන්න පුළුවන්. හරි එහෙනම් අදට අවසන් කරමු. දැන් අද හැමෝම හිටියා මුලින් ඉඳන් අද දක්වාමනේ. ඒ කියන්නේ මේ ගැටලු කාටවත් නැහැ. හැම ඉන්න බැරි ප්‍රශ්නයක්. ඩේට් මේ නේද? සිග්නල් නැති ප්‍රශ්නයක් නැහැ කාටවත්. කම්බැලිකම තමයි තියෙන්නේ නේ. සා ටිකක් ඉඳලා අයින් වෙන එකක්. ඒකටම කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. පැය දෙකක් නේ අපි කරන්නේ. පැය දෙක තුල ඉන්න බලන්න පුළුවන් තරම් නේ. නැත්තම් අර කඩින් කඩ යන්න ගියපුවාම පාඩම තේරෙන්නේ නැහැ. වැඩක් නැති වෙනවා. හරි එහෙනම් අද අපි අවසන් කරමු. ආකෘති හොඳට බලා ගන්න. අපි මූල තත්ත්ව ප්‍රකාශයයි ගැළපිලි ලබන සතිය පටන් ගන්න. ගැළපිලි ලබන සතිය පටන්. එහෙනම් අදට අවසන් කරමු. දැම්ම කියලා යන්න බෑ අප්පා